නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමේච සුබත්ත සම්මා විහෙරියං අසඤ්ඤෝ ලෝකේ අරහතේ අස්සති සදා පූජනීය වන්දනීය අනසංගරත්න අවසරයි පින්වත් සිල්මෑණිවරු වරප්‍රමුඛ සදා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් සියලු දෙනාම ගෙවල් දොරවල් වල කටයුතු කරනා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මේ ශාන්ත සේනාසනයට පැමුණුනේ ඉමක් කොනක් පරක් තෙරක් නැති අනුරාග වූ මේ සංසාර දුකෙන් අත මිදීමට අවශ්‍ය ධර්මය දැනුමක් ලබා ගන්නට ප්‍රතිපත්ති වශයෙන් ධර්මයේ හැසිරෙන්න. ඉතින් ඒකටත් වටිනා දවසක් අද ඇසළ පුරපසළොස්වක පොහොය දවස. විශේෂයෙන්ම අද දවස සිහි කරනකොට අපිට මතක් වෙන්නේ මේක අවුරුදු 2000 ගණනකට පෙර ලෝතර බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අද වගේ දවසක තමයි ලෝකයට ධර්මය දේශනා කිරීම ආරම්භ කළේ. ඉතින් ප්‍රථම ධම්මචක්කපවත්තන සූත්‍රය වගේ ශාසන වැඩ පිළිවෙල තථාගතයන් වහන්සේ පටන් ගත්තේ අද වගේ දවසක. ඉතින් ඒ ධර්මයේ සමරමින් ඒ වගේම වටිනා ධමයක් අද මම ඔයගලන්ට කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 2000 ගණනකට පස්සේ නැවත ජීවමාන වෙන දර්ශනයක් මම ඔයගලන්ට කියලා දෙනවා. හැබැයි මේ ධර්මය ටිකක් ගොඩාක් ගැඹුරුයි. නමුත් ඕනම මොනක් කියන කෙනෙක් හොඳින් අහුවොත් ඔයගලන්ට තේරෙයි. මට මතකයි මේට පෙරදී වසරකට ඔයිට අඩු කාලයක් වෙන්න පුළුවන් එක්තරා දේශනාවකදී මම මතක් කළා මම සෝවාන් වෙලා නැහැ කියලා. නමුත් අද කියන මේ ධම්ම පරයය ඔයගොල්ලන්ට තේරෙයි. ඇත්තට මේ වගේ ධර්මයක අර්ථයක් නැතුව එදා සෝවාන් වුණා කියලා කිව්වනම් තමයි බොරු එන්නේ කියලා. ඒ තරම් වටිනා ධම්ම පරයයක් කියලා දෙන්න මේ හදන්නේ. ඒකම අපිට පේනවා මේ වගේ ධර්මයක අර්ථයක් මතුවෙනකොට ඕගොල්ලන්ට තේනේ ත්‍රිපිටක ධර්මයේ පෙර දහමේ කිසි දෝෂයක් නැහැ. පෙර දහම වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ඒකේ අර්ථය වරද්දවා ගත්ත දේ විතරයි වැරද්ද විතරයි තිබිලා තියෙන්නේ. අදටත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම විනය ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට කරන සේවය ඒ විදිහටම කරන බව අපිට තේරෙයි. ඒ වගේම මම මේ ටික පැහැදිලි
කරන්නම් ඔයගලන්ට තේරෙයි මේ රටේවත් මේ ලෝකෙවත් එහෙම බැලුවොත් අද දවසේදී නිවන් මාර්ග තියෙනවද කියලා ප්‍රශ්නයකුත් තියෙනවා. ඉතින් මම මුලින්ම මතක් කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සුගත භික්ෂුවට ඉමේච සුගත සම්මා විහෙයං අසඤ්ඤෝ ලෝකේ අරහතියස සුගත මේ ලෝකේ යම් කිසි කෙනෙක් මනාකොට පිළිවෙත් කරනවා නම් කිසි කලකට රහතුන්ගේ හිස් වෙන්නේ නැහැ කියලා. එහෙනම් ලෝකේ රහතන් වහන්සේලාගෙන් හිස් වෙන්නේ අධිකමලාභින්ගෙන් තොර වෙන්නේ ඒ කාලවකවාන වලට රහතන් වහන්සේලා පහළ නොවන නිසා නෙමෙයි මනාකොට පිළිවෙත් නොකරන කම නිසා. මනාකොට පිළිවෙත් කරනවා කියන ධර්මතාවය ගත්තාම අපි සමහර විටයි අපි මෙච්චර හොඳ සිල් රැකනවනේ. ඉතින් ඒ තාත්තේ නැහැ කියලා. නමුත් සීලය විතරක් නෙමෙයි මනාකොට පිළිවෙත් කරනවා කියන පිළිවෙතකටයි තියෙන්නේ. අපි මෙච්චර හිත වඩනවා, මෙච්චර සමාධි වඩනවා, ඒ තාත්තේ නැහැ කියයි. අපිට හිතේ. නමුත් හිත වඩන එක විතරක් නෙමෙයි මනාකොට පිළිවෙත් කරනවා කියලා කියන්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ සියලු මාර්ගය කෙටි වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල. ඒකෙන්ද සම්මා දිට්ඨිය පළවෙනියෙන් ගමන් කරන සම්මා දිට්ඨිය කොහෙදවන් සම්මා දිට්ඨිය කෙරටුව යනවා. සම්මා දිට්ඨියට අනුව ඊතුරු අංග 7ම ඊට අනුව උපදිනවා. සම්මා දිට්ඨිය ඇති කෙනා නුවණින් මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කිරීම සම්මා සංකප්පය වෙනවා. ඒ වගේම වාචා කම්මන්ත ආජීව කියන ධර්මතා තුන සම්මා දිට්ඨියෙන් යුක්ත සීලය වෙනවා. වායාම සති සමාධි සම්මා දිට්ඨියෙන් යුක්ත සම්පේ වෙනවා. සීලය වාචා කම්මන්ත ආජීව කියන්නේ සීලය. සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක කියන්නේ විදර්ශනාව. වායාම සති සමාධි කියන්නේ සම්පේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සීලයේ පිළිවෙල සමථ විදර්ශනා වඩන වැඩ පිළිවෙල. ඉතින්දී මම ඔයගොල්ලන්ට මොනවද මතක් කරන්නම් සම්මා දිට්ඨිය කියන්නේ ඒ සම්මා දිට්ඨිය අපි හැම කෙනෙක්ම වචන ටික දන්නවා, ඉලදහම දන්නවා, කතා කරනවා. නමුත් අපි ජීවිතයෙන් එක හඳුනන්නේ. ජීවිතයෙන් හඳුනනවා නම් බොහෝ සෙයින් නොබෝ කල වැඩි කල නොගොස් විරාග මනසක් හැදෙනවා. අපි කරන භාවනාවල අපි හැසිරෙන ප්‍රතිපදාවේ කොතනක හෝ අඩුවක් තියෙන්නට ඕනෙමයි. අපි ත්‍රිවිධ කරනවා නම් අපි හැකි පමණකින් උත්සාහවත් වෙනවා නම් අපේ කෙලෙස් ගෙවෙන්නේ නැතුව තාමත් හිතෝ මට්ටම් වලම අපේ මනස පවතිනවා නම් කොතනක හෝ අඩුවක් ඇති. ඉතින් මම හිතන්නේ මේ දහම් කරුණු ටික කතා කළාම අඩුපාඩු පැත්ත සියල්ලම අපිට හදා ගන්න පුළුවන් වෙයි. මේ කාරණාව තේරුම් කරගන්න, තේරුම් කරගෙන ධර්මයේ හැසිරුණොත්
නොබෝ කලකින්ම තමන්ට විරාග මනසක් හිතෙනවා. ඉතින් එතනදී අපි සම්මා දිට්ඨිය පෙරදහමට අනුවම මෙනෙහි කරලා ඒකේ අර්ථය අපේ ජීවිතෙන් බලන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛං අපේ සංපයෝගෝ දුක්ඛෝ පේ විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡනර පිටාප දුක්ඛ සංකිට්ඨේන පංචපාදකාන්ත දුක්ඛ. හොඳට මතක තබා ගන්න. ඔබට ඉපදීමේ දුක ලැබෙනවා නම් ඔබට ලැබෙන්නේ පංච උපාදානස්කන්ධයකින්මයි. මහලු වීමේ දුක ඔබට ලැබෙනවා නම් විඳින්න වෙනවා නම් උරුම වෙනවා නම් ලැබෙන්නේ විඳින්න වෙන්නේ උරුම වෙන්නේ පංච උපාදානස්කන්ධයකින්මයි. ලෙඩ වීමේ දුක ඔබ කරා පැමිණෙන පංච උපාදානස්කන්ධයකින්මයි. මරණීය දුක ඔබට ලැබෙන්නේ පංච උපාදානස්කන්ධයකින්මයි. අප්‍රියං හා එක්වීමේ දුක තියෙන්නේ පංච උපාදානස්කන්ධයකයි. ප්‍රියංගෙන් වෙන්වීමේ දුක තියෙන්නේ පංච උපාදානස්කන්ධයකයි. කෙටියෙන් කිව්වොත් මේ පංච උපාදානස්කන්ධයක් කියන්නේ ඔබට මේ සියලු දුක් ලබා දෙන්න පුළුවන් ධර්මයක්. එතකොට පංච උපාදානස්කන්ධයක් පරිහරණය කරනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල ජීවත් වෙනවා කියලා කියන්නේ ඔන්නෝයි දුක් වලින් ඕනම එකක් ඔබට එන්න පුළුවන් තැනකයි ඔබ ඉන්නේ. දැන් අපි බලමු මේ පංච උපාදානස්කන්ධ ලෝකය මොකක්ද? පංච උපාදානස්කන්ධ ලෝකයේ හැදෙන්නේ කොහොමද කියලා. පංච උපාදානස්කන්ධය නැත්නම් මේ දුකට හේතුව පංච උපාදානස්කන්ධ දුක හැදෙන්නේ තණ්හාව නිසා. තණ්හාව නැති වුණොත් පංච උපාදානස්කන්ධය නැති වෙනවා. එහෙනම් දැන් අපි ඔය පෙරදහම ඔය විතර කලේ ඔක අපේ ජීවිතෙන් බලමු. තුන් අපි යම් කිසි අරමුණක් දකින්නකොට එහෙන් රූපයක් දකින්නවා කියලා කියනවා. දකින්න අවස්ථාවේදී ඇහැයි ඇස් ඉදිරි පිටට පෙනෙන රූපයයි ඒ දෙන්න නිසා උපදින චක්කු විඥාන හිතයි ඒ ස්පර්ශය නිසා තුන්දෙනාගේ එකතු වීම චක්කු සංපස්සේ ස්පර්ශ නිසා හිතක වේදනා සංඥා යෙදෙනවා. ඒ කියන්නේ ඔබට යමක් පෙනෙන බව නිර්මාණය වෙලා. යමක් ඇහැට පෙනෙන තැනදී පෙනෙනවා කියන ධර්මතාවය නිර්මාණය වෙලා තියෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන්. ආහාර නැත්නම් හේතු ප්‍රත්‍යයෙන්. එතන ඇහැට රූපයක් තියෙනවා නම් සතර මහා ධාතු නැත්නම් කබලින්ක ආහාර ප්‍රත්‍යයෙන්. වේදනා සංඥා චේතනාවක් තියෙනවා නම් ස්පර්ශ ආහාරය නිසා. යම් විඥානයක් සිතක් තියෙනවා නම් නාම රූප ප්‍රත්‍ය. මේක එකින් කරන තේරුමට කමන්නේ. ඔයගොල්ලෝ මේක තේරුම් එකක් දැනගන්න.
මේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත හේතු නිසා හටගත්ත ප්‍රත්‍ය නිසා හටගත්ත ධර්මයන්ගේ ස්වභාවය තමයි හේතු නැති වෙනකොටම නැති වෙන බව. හේතුන්ගෙන් හටගත්ත ප්‍රත්‍යයෙන් හටගත්ත ආහාරයෙන් හටගත්ත ඒ ටික ආහාරය නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. හේතු ටික නැති වෙනකොටම නැති වෙනවා. නමුත් අපි දන්නේ මේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටිකේ ආහාරය නැති වෙනකොටම නැති වෙන ධර්මතාවයක් තියෙන කියලා. අපි ඒ ඇහැට පෙනෙන රූපේ රස විඳ ගැනීම අනුව බලනවා. ආශාවෙන් තණ්හාවෙන් ඇසුරු කරනවා. එහෙම තණ්හාවෙන් ඇසුරු කළාම තියෙන දෝෂය මොකක්ද කියලා දන්නවද? ඒ රූපයේ පෙනුම ඇහැ පිළිලා යනවා. ඒ රූපය නිරුද්ධ වෙනවා. ඒ චක්කු විඥානය එකට නැති වෙනවා. ඒ ස්පර්ශයෙන් හටගත්තු වේදනා සංඥා ඒක නැතුව නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට ඒව නිරුද්ධ වෙන බව අපිට පේන්නේ නැතුව අර තණ්හාවෙන් ඇසුරු කළ දෝෂය දැකපු ඒ ස්කන්ධ ටික ඔක්කොම ඇති බවට අපේ මනස තුළ එහෙමම රැස් වෙනවා. එහෙමම රැස් වෙනවා. අන්න ඒ ඇහැට පෙනුණු වෙලාවේදී හටගත් ස්කන්ධ ටිකට කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා. ඒ ටික ස්කන්ධ ටික ආහාර ප්‍රත්‍යයෙන් හටගෙන ආහාර නිරුද්ධයෙන් නිරුද්ධ වෙනවාමයි. ඒ ටිකේ ඇත්ත නොදැන තණ්හාවෙන් ඇසුරු කළාම තියෙන දෝෂය මොකක්ද? ඒ ටික හටගෙන නැති වුණාට ඒ ටික ඒ දැකපු රූපේ දැකපු ඇහැ ඒ අරමුණ දැනගත්ත හිත ඒ ඔක්කොම ඇති බවට මනෝමයෙන් එල්ප ගන්නවා. ඇති බවට අපිට දැනෙනවා. හටගන්න නිරුද්ධ වෙච්ච දේ අවිද්‍යාවෙන් ආපහු ඔසවල පරිහරණය කරන වෙන මේ ලෝකෙටයි පංච උපාදානස්කන්ධය කියන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධය දැන් අපි කියමු හිමත් ඔබට දරුවෙක් හරි අම්මා හරි සිහිපත් කරන්න පුළුවන් නා කියන්නේ. මොනදෙන් පංච උපාදානස්කන්ධය. ওই ටික ඔක්කොම මනෝමය පරිහරණය කරන්නේ. ওই පංච උපාදානස්කන්ධය හැදුනේ කොහොමද කියලා දන්නවද? ඒ හැදුන හැටි තමයි ඔබේ ඇස් ඉදිරියට රූපයක් හම්බ වෙච්ච වෙලාවේ ඒ රූපේ රස විඳ ගැනීම අනුව බලපු දෝෂය නිසා තණ්හාවෙන් ඇසුරු කළ දෝෂය නිසා ඒ ධර්ම හටගෙන නිරුද්ධ වුණා. ඔබට ඒ නිරෝධය තේින්නේ නැහැ. අර තණ්හාවෙන් කරන්නේ ශනිකව ඒ දැකපු සිද්ධාන්තයේ ඇති බවට මනෝමයෙන් ඔසවලා ගන්නවා. දැන් දරුවා කියලා ඔබ සිහි කරගන්න තැන තියෙන්නේ පංච උපාදානස්කන්ධය. කොහොම සිහි කරගන්න පුළුවන් ඔය නිමිත්ත හැදුනේ ඇහැට පෙනුණු වෙලාවේදී ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටිකේ තණ්හාවෙන් ඇසුරු කළ දෝෂය නිසා. දැන් ඔබට දරුවා කෑවද දිව්වද ලෙඩ වෙලාද මොනවද කියලා ඔබට ඕන තරම් හිත දුක් වෙන්න පුළුවන්. නමුත් ඔබ පංච උපාදානස්කන්ධය හදාගෙන ඒ තුල සැප දුක් විඳින මනෝමය හැසිරෙද්දී ඔබට මේ වගේ නිමිත්තක් ගෙනත් දුන්න ඇහැ නිරුද්ධ වෙලා රූපේ නිරුද්ධ වෙලා චක්කු විඥානය නිරුද්ධ වෙලා රූපා
ලෝකයට නිවන පේන්නේ. නිරෝධය කියලා කියන්නේ තියෙන දෙයක්. සාක්ෂාත් කරන්න පුළුවන් දෙයක්. සාක්ෂාත් කරන්න වෙන්නේ තියෙන දෙයක් නම්. නැති දෙයක් සාක්ෂාත් කරන්න බැහැ. අපිට නොපෙනුනාට අපි නොදැක්කට ලෝකයට හමු නොවුනාට ඇහැ නිරුද්ධ වෙනවා, රූපය නිරුද්ධ වෙනවා, චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙනවා, චක්කු සංපස්සේ මොකද ධර්මය නිරුද්ධ වෙනවා කියලා නිරෝධ ධාතුවක් තියෙනවා. ඒ නිරෝධය අපිට සාක්ෂාත් වෙලා නැති හින්දා අපිට භවයෙන් මේ නිවන වැහිලා තියෙන්නේ. භවය කියන්නේ දැකපු හැම රූපයක්ම තියෙනවා කියලායි අපිට පේන්නේ. අපිට ඇති බවට තේරෙද්දි මේ ඇති බවට තේරෙන පංච උපාදාන ස්කන්ධය හදාගන්න හේතු වෙච්ච ස්කන්ධ ටික ඉපද නිරුද්ධ වෙලා කියන නිරෝධي පේන්නේ. ඔගොල්ලෝ දන්නවා නිවන තිබුණොත් භවයේ නැහැ. භවයේ තිබුණොත් නිවන නැහැ. දැන් දරුවා කියලා ඔයගොල්ලන්ට සිහිපත් වෙනකොට ඔයගොල්ලෝ භවයේ තුල ඉන්නේ. ඔයගොල්ලෝ හිතන්නේ ඔයගොල්ලන්ට පේන්නේ මම මනෝමයෙන් අවිද්‍යාව තණ්හා කියන කෙලෙස් දෙකෙන් මනෝමයෙන් දැකපු සිද්ධාන්තය සිහි කරගෙන නේද මේ ඉන්නේ. මේක මනෝමය සිද්ධියක් නේද කියලා ඔයගොල්ලන්ට පේන්නේ. පංච උපාදාන ස්කන්ධය පේන්නේ. ඔයගොල්ලන්ට භවයේ දැකපු දේ මේ සිහි කරගෙන ඉන්නේ කියලා හිතලා තියෙන්නේ. දැකපු දේ දැන් නිරුද්ධ වෙලා නේද කියලා නිරෝධي පේන්නේ ඔයගොල්ලන්ට. භවය නිසා නිරෝධي පේන්නේ. නිරෝධي සාක්ෂාත් කරනවා කියලා කියන්නේ යම් අරමුණ අපි දැක්කොත් ඒ දකින්න දේ නිර්මාණය වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන්. හේතු නිරුද්ධ වෙනකොටම ආහාර නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා කියන ටික ඉදීම පෙනෙනවා. හටගත් දේ නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. ඒක අපිට ගන්න ඕන එකක් හෝ හිතල සකස් කරන්න ඕන එකක් හෝ නෙමෙයි. හටගත් හැම දෙයක්ම යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. හටගන්න හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන ධර්ම ධාතුවක් තියෙනවා. ස්වභාවයක් තියෙනවා. දැන් අපිට ඒක සාක්ෂාත් වෙලා නැහැ. ඒ නිවන සාක්ෂාත් වෙලා නැහැ. ඒ නිවන පේන්නේ අපිට. එහෙම නොපෙනෙන්නේ මොකක් නිසාද? හටගත් දේ නිරුද්ධ වෙනවා කියන නුවණ අපි තියෙන තැනට මනස ගෙනිහිල්ලා නැහැ. අවිද්‍යාව දුර වෙන තැනට අරගෙන ගිහිල්ලා නැහැ. ඒ ආහාරයෙන් හටගත් ස්කන්ධ ටිකේ තණ්හාවෙන් රස විඳ ගැනීම අනුව බලනවා. ඊට නැඹුරු වෙලා පවතිනවා. අපි අහකට යනකොටම සිත අහකට ගන්නකොටම ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටික ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. නිරෝධී හසු නොවි අර තණ්හාවෙන් වාසය කළ දෝෂයට දැකපුදී එහෙමම ඇති බවට පංච උපාදාන ස්කන්ධ ලෝකේ හැදෙනවා. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියන්නේ මනෝමය පරිහරණය කරන එක. තණ්හාවේ දෝෂය නිසා හටගත් එක. අවිද්‍යාව තණ්හා කියන කෙලෙස් දෙක නිසා තමන් නැවතොසලගත් එක. උපාදාන කියලා කියන්නේ ළඟින් ගැනීම. තමන් තුලින් ගැනීම. ආදාන කියන්නේ ගැනීම. දෙවොනුට ගැනීම. ඇත්තටම නියම අදහස. දැඩිව ගන්නවා කියන එකෙන් අපි කතා කළාට හටගෙන නිරුද්ධ වෙනදී ඒ ටික නිරුද්ධවමයි. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් නැවත සිහි කර ගන්නවා. සිහි කර ගන්නකොට සිහි වෙනවා. සිහි කර ගන්නව නෙමෙයි. තණ්හාවෙන් හිතියම තියෙන දෝෂය තමයි මොකද්ද?
දැකපු දේ ඇති බවට සිහි වෙනවා. දැන් ඕගොල්ලෝ දන්නේ ඇහැට පෙනුණු වෙලාවේදී පෙනුණු රූපේට තණ්හාවෙන් වාසය කළ නිසා, අසුරු කළ නිසා තමන්ගේ මනස තුල පිහිටි නිමිත්ත නැත්නම් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයක් නේද මේක මම හදාගත්ත එකක් නේද කියලා දන්නේ දරුවා කියලා සිහි කරනවා. ඕගොල්ලන්ට තියෙන්නේම පෙනෙන්නේම ඇහෙන් දැකපු කෙනාමයි සිහි කරන්නේ. වගේ සිහි කරන කෙනා ඉන්නවම වගේ පෙනෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට තියෙන භවය. ලෝකෙට නිවන පේන්නේ නැහැ. ඔහොම සිහි කරද්දි කෙනා තමන්ව දරුවා කියලා සිහි කරද්දි එහෙම සිහි කරගන්න හේතු වෙච්ච උදව් වෙච්ච ඇහැ රූප චක්කු විඥානේ නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. නිරෝධ ධාතුවක් තියෙනවා. ඒ නිරෝධයේ ලෝකෙට පේන්නේ. සිහි කරන බලන හැම දෙයක්ම ඇති බවටම තමන්ට හම්බ වෙලා තියෙන. ඔකට කියනවා දකින අහන හැම දෙයක්ම රැස් වෙච්ච එකතු වෙච්ච එකට කියනවා පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා. දැන් එකමට කියන්නකො තමන්ගේ මැරිච්ච අම්මා තාත්තා අයියා කවුරු හරි උපසී කරගන්න පුළුවන්. ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටික නිරුද්ධ වෙලා ඒ ටිකේ රස විඳ ගැනීම අනුව බලපු දෝෂය නිසා එහෙම කෙනෙක් හිටියා ඉන්නවා කියන හැඟීමක් ඇති වෙනවා. ඒක ඔබට පේන්නේ මම මනෝමය පංච උපාදාන ස්කන්ධයක් දැන් සිහි කරගෙන නේද ඉන්නේ කියලා දන්නේ. පංච උපාදාන ස්කන්ධයක් සිහි කරගෙන ඉන්නේ කියලා දන්නේ නැති වුණාම ඔබට පේන්නේ හිතපුවම සිහි කර ගන්නවා. දැන් ඔබේ මනස තුළ තියෙන නිමිත්ත පංච උපාදාන ස්කන්ධයකින් අනේ අපේ අම්මා මැරිලා නේද? අම්මා හිටියනම් මෙහෙම කන්න දුන්නා කොන්න දුන්නා නේද? අනේ මගේ දරුවා දැන් මැරිලා නේද කියලා ඔබේ ජරා මරණ දුක් විඳින්න පුළුවන් පංච උපාදාන ස්කන්ධය. හැබැයි ওই පංච උපාදාන ස්කන්ධය හැදුනේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටිකේ ඔබ තණ්හාවෙන් ඇසුරු කළ දෝෂයටයි. බැරි වෙලා නේ පුළුවන් උත්තරේ. පංච ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටිකේ තණ්හාවෙන් වාසය නොකරන්න. ඔබ දන්නවා මේ පංච උපාදාන ස්කන්ධය හැදෙන්නේ. දැකපු දේ ඇති බවට මනස තුල එල්ලිලා හිටින්නේ. අනේ මගේ දරුවා නේද අම්මා නේද ගෙදර නේද කියලා සිහි කර කර හිතේ යන්න නිමිති හිටින්නේ. සිහි කෙරුවා සිහි කරන දේ සිහි කරන මනස පේනවා මිසක භවයේ නැවෙන්නේ නැහැ. ඔබට තියෙන දෙයක් සිහි කරනවා කියන හැඟීමක් එන්නේ නැහැ. හටගත්ත හැමදේම සිහි කරද්දී ඔබට පේන්නේ මොම් මෙහෙම සිහි කරද්දී හටගත්ත දේ නිරුද්ධ වෙලා නේද කියන එක තේරෙයි. මේ පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ හැම වෙලාවෙම ඇහැට පෙනෙන රූපෙට රස විඳ ගැනීම අනුව තණ්හාවෙන් බලපු වාසිය නිසා නැවත රැස් වෙච්ච ස්කන්ධ ටික. හිතෙන් මනෝමයෙන් නැවත උපද්දවා ගන්න ටික පංච උපාදාන ස්කන්ධ ලෝකේ. ඒ ටික උපද්දවන්න හේතු වෙච්ච ඇහැ රූප නිරුද්ධ වෙලා. ඔබට ඒක කියන්නේ. කන ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දය ආහාර ප්‍රත්‍යයෙන් තියෙන හේතු ප්‍රත්‍යය. ඒ ටිකේ රස විඳ ගැනීම මම බලනකොට ඔබට මෙහෙම ශබ්දයක් තියෙනවා කියලා සිහි කරන්න පුළුවන් නිමිත්තක් ඇති. ඒ කනේ ශබ්දය ඉතුරු නැතුව නැති වෙනවා. ඒ නිරෝධය ඔබට දෙන්නේ නැහැ. නාසයට ගන්ධයක් දැනුණාම ඒ ගන්ධය නාසයේ හේතු ප්‍රත්‍යයෙන් තියෙන්නේ. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයක් tie ඔගොල්ලෝ දැක්කත් නැතත් වෙනවා. ඒක වෙන දෙයක්. ඒ නිරෝධය අපිට සාක්ෂාත් වෙලා නැහැ. ඒ හින්දා ඒ නාසයයි ගන්ධයයි දෙක නිරුද්ධ වෙනවත් එක්කම අවිද්‍යාව තණ්හාවේ
දෝෂය නිසා ඇති බවට අපේ මනස තුළ රස වෙනවා. දිවට රසයක් ගැටෙනකොට දිවයි රසයි හේතු ප්‍රත්‍යය ආහාර ප්‍රත්‍යය තියෙන ස්කන්ධ ටික. ඒ ටිකේ තණ්හාවේ වාසය කළාම ඒ දිව එහෙම රසක් තියෙනවා කියලා. ජීවහා රූපේ රස රූපය අපි මනෝමය සිහි කරගන්නවා. අන්තිමට ඔබ දුක් විඳින මේ ලෝකය පංච උපාදාන ස්කන්ධයක ආයතන 12ක ධාතු 18කින් හැදිලා තියෙනවා. ඇහැ රූපය දෙක ඔබට එකතු වෙනවා. කනයි ශබ්දය දෙකේ නිරෝධය වෙනකොට අවිද්‍යාවෙන් ඒක ඇති බවට ඔබට හමු වෙනවා. නාසයයි ගන්ධයයි දෙක නිරුද්ධ වෙනවා වෙනකොට අවිද්‍යාව තණ්හාවේ උපකාරයෙන් ඔබට ඇති බවට හම්බ වෙනවා. දිවයි රසයි හටගෙන නිරුද්ධ වෙනවා වෙනකොට ඔබේ තණ්හාවේ දෝෂෙට ඒක ඇති බවට ඔබට හමු වෙනවා. කායයි පොට්ටබ්බයයි දෙක නිරුද්ධ වෙනවා වෙනකොට තණ්හාවෙන් අසුර කරන ඔබට කායයි පොට්ටබ්බයයි දෙක තියෙන්නේ වෙනවා. දැන් ගත්තම මනසයි ධර්මාරම්මණය දෙක හටගෙන නිරුද්ධ වුණාට තණ්හාවෙන් වාසය කරන නිසා ඔබට ඇති බවට ගිහිල්ලා අද ඔබට සිහි කරන්න ඕනතරම් රූපදී ආපසද්දති ඔබට අතීත ධර්ම නිරුද්ධ වෙලාද නැහැ. ලෝකෙට තුන් කාලයක් තියෙනවා. ලෝකෙට අතීතය නිරුද්ධ වෙලා නැහැ තියෙනවා. අනාගතය ඉපදලා නැහැ ලෝකෙට තියෙනවා. වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන එක පේන්නේ තියෙනවා. ලෝකය කියන්නේ අතීතයෙන් දේශී කියලා දුක් විඳලා තියෙන දෙයකින් දුක් විඳින්න පුළුවන්. නෝපන දෙයකින් දුක් විඳින්න පුළුවන් තරම මනස තියෙන කෙනෙක්. මේ ඔක්කොම තියෙන්නේ කොතනද මොකේද? පංච උපාදාන ස්කන්ධ ලෝකේ. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය ඔබේ තණ්හාව නැමැති වරදින් ඔබ තුල ගොඩනැගිච්ච ලෝකයක්. බාහිර හටගෙන නැති වෙන ස්කන්ධ ටිකේ තියෙන දෝෂයක් නෙමෙයි. හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ ටිකට තණ්හාවෙන් වාසය කළ දෝෂයයි නැති නොවන ආයතන ටිකක් ඔබට ඇවිල්ලා තියෙනවා. මම කියන්නේ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. පංච උපාදාන කන්ද දුක්ඛ. ඔබට යම්තා ජාති ජරා මරණ දුක් එන්නේ තණ්හාවෙන් ඇති බවට උපදවාගෙන හැම වෙලාවෙම ළඟ තියාගෙන සිහි කරගන්න පුළුවන් මනෝමය සිද්ධාන්තයකින් ඔබට මේ දුක් ටික එන්නේ. මේ පංච උපාදාන ස්කන්ධ දුක පංච උපාදාන ස්කන්ධ ලෝකය ඔබට හැදුනේ ඔබ හදාගත්තේ ආයතන ටිකේ තණ්හාවෙන් හැසිරෙලා යම් විටක යම් දිනක මේ ස්පර්ශ ආයතන හරි ඔබට තණ්හාව නැති වුණොත් දැකපු අහපු දේවල් ඔක්කොම ඇති බවට තමන්ගේ මනස පුරෝණ ලෝකයක් වවන මේ පංච උපාදාන ස්කන්ධය පවතින්නේ. ජරා මරණ දුකට ශේත්‍රය ඉතුරු වෙන්නේ. ඒක සම්මා දිට්ඨිය මොකක්ද? ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධය ආහාර නිරුද්ධයෙන් නිරුද්ධ වෙනවා නේද කියලා ඔබ දැක්ක යුතුයි. පංච උපාදානස්කන්ධ දුක්ඛ කියනකොට ක්ෂණිකවම ගන්න හටගෙන නිරුද්ධ වෙච්ච දේවල් මනෝමය සිහි කරලා නැවත තලු මරණ තැනයි මේ දෙන්නේ. සිහි කරලා ගන්නවා නෙමෙයි. ඉබේම සිහි වෙන මට්ටමට සිහි කළත් නොකළත් ඇති බවට භවයේ හැදෙන ටිකට. ඒක වෙන්නේ ආයතන ටිකේ ප්‍රමාදීව වාසය කිරීමේ දෝෂයයි. අපි උපමාවක් කළොත් චුම්මතුල්ලා කන්නාඩියකට එවුණා. ඕගොල්ලන්ට නුවණ තිබුණත් නැතත් දැක්කත් නැතත් ඒ කන්නාඩියට කැඩපතට වැටුණු ඡායාව අහකට යනකොටම නැති වෙනවා කියලා නිරුද්ධ වෙනවා කියලා ධර්මතාවයක් තියෙනවා. හටගත්ත දේ නැති වෙනවා කියන ඒක අපි කරනවා නෙමෙයි.
කවුරුත් කරනවා නෙමෙයි, දෙවියෙක් කරනවා නෙමෙයි. ධර්ම ධාතුවක් තියෙනවා, නිරෝධ ධාතුවක් තියෙනවා, නිරෝධයක් තියෙනවා, සැබෑම දෙයක්. හටගත් දේ නැති වෙනවා. අපි කන්නාඩියට එක්ුණොත් අහකට යනකොට අපි ඒක නැති වෙනවා කියලා දැනගත්ත වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. නමුත් ඒ ඡායාව ඉතුරු නැතුව නැති වෙනවා කියන ධර්ම ධාතුවක් තියෙනවා. එතකොට දැන් මේ නිරෝධය කෙලෙස් මට්ටම් අඩු වෙන්න නිරෝධය තියෙනවා. කෙලෙස් මට්ටම වැඩි වෙන්න නිරෝධය හසු වෙන්නේ නැහැ. තිරිසංගත සත්තු සතර පායේ ඉන්න සත්වයන්ගේ කෙලෙස් ගතිය වැඩි මනුෂ්‍යයන්ට වඩා. මනුෂ්‍යයන්ට පෙනෙන මට්ටමේ අරමුණු වල නිරෝධය තිරිසංගත සත්තුන්ට පේන්නේ. මනුෂ්‍යයන්ට දෙවියන්ගේ මට්ටමේ නිරෝධය මනුෂ්‍යයන්ට පේන්නේ. මනුෂ්‍යයන්ගේ මට්ටමේ නිරෝධය දෙවියන්ට පේනවා. අපි එහෙම ගත්තොත් තිරිසංගත සතෙක් කුරුල්ලෙක් හරි සුනකෙක් වගේ සතෙක් හරි ගත්තොත් කන්නාඩියට එයා එවුනොත් හොඳට බලන්න. එයා දන්නේ නැත්තම් මම මේ එගුණ හින්දම ආහාර ප්‍රත්‍ය එගුණ හින්දම කන්නාඩියට මේ ඡායාව වැටෙනවා කියලා දන්නේ නැත්තම් එයාට තේරෙන්නේ තිබුණු දෙයක් හම්බ වෙනවා වගේ. ඊගොල්ලෝ මෙතන කෙලෙස් වලින් කරන හොඳ වැඩක් තියෙනවා. තිබුණු දෙයක් හම්බ වෙනවා කියනකොටම තමන්ගෙන් වෙන වෙනවා. දෙවෙනි දෙයක් නිර්මාණය වෙනවා. ඒ තමන්ගේ උපකාරයෙන් තොරව තමන්ගේ පැවැත්මකින් තොරව තමන්ගේ උපකාරයෙන් තොරව තමන්ගේ පැවැත්මකින් තොරව තිබුණු දෙයක් හම්බ වෙනවා කියන තැනකට එනකොට තමන් ඉස්සෙල්ලා තිබුණනේ. එතකොට තමන්ට ඇසුරු කරන්න තිබුණු දෙයක් හම්බ වුණා, ඉන්න කෙනෙක් හම්බ වුණා වෙනකොට දෙවන්නේ නිර්මාණය වෙනවා. ඊට පස්සේ අහකට යනකොටම අර ඡායාව නැති වුණාට නැති වෙන නිරෝධ ධාතුව එයාට පේන්නේ නැත්තම් නිරෝධය වෙනකොට භවය හැදෙනවට අදාළ දැකපු දේ ඇති බවට එයාට තේරෙන්නේ. යනකොටට තිරසංගත සතෙක් වුණා. එබැවින් ඉතල කන්නාඩිය තිබුණේ අහකට යනකොට නැති වෙනවා. අපි ඒ වුණා එබැවින් ඉතල තිබුණේ අහකට යනකොට නැති වෙනවා. හටගෙන නැති වෙනවා කියන ධාතුවක් තියෙනවා. නිරෝධ ධාතුවක් තියෙනවා. දැන් තිරසංගත සතාට නිරෝධී සාක්ෂාත් වෙලා නැහැ ඒ අරමුණේ. හටගෙන නැති වෙනවා කියන නුවණ නැහැ. පැත්තකට යනකොටම හටගත් දේ නැති වෙනවා කියන ධර්මතාවය සිද්ධ වුණා. එයාට ඒක පේන්නේ කෙලෙස් ටික නිසා. දැක්කපු දේ ඇති බවට මනස තුල රැඳිලා තියෙනවා. එයාට දැන් සිහි කරනකොට දැකපු කෙනා දැකපු දේ තියනවා වගේ තේරෙනවා. ඔය වගේ වටේට කන්නාඩි 10ක් විතර තිබුණා. ඔන්න එක කන්නාඩියකට ඉපුණාම ඔන්න තව සතෙක් වෙනවා. අහකට යනකොට නැති වුණාට එයාට නිරෝධය හසු නොවි භවයම හැදෙනවා. නුවණ කෙලස් වැඩි නිසා ඔන්න දැකපු සතා ඉන්නවා වගේ. අනිත් කන්නාඩියට එබෙනකොට ඔන්න ඒකෙත් කෙනෙක් වෙනවා. අහකට යනකොටම ඒකෙත් නිරෝධය සාක්ෂාත් වෙන්නේ
එතකොට මොකද වෙන්නේ? භවය හැදෙනවා. කණ්ණාඩි 10කට එවුවා. පැත්තකට ගියොත් දැකපු 10 දෙනාම ඉන්නවා වගේ යාට තේරෙනවා. දැන් හිතින් සිහි කරලා 10 දෙනෙක් ඉන්නවා. බැරි වෙලා හරි කොමන හෝ කණ්ණාඩියක් සිහි කරලා ඒකට එගුණොත් මොකද වෙන්නේ? ආයෙත් යට වෙනවා. එහෙන් බැලුවා 10 දෙනාම ඉන්නවා, හිතෙන් හිතුවා 10 දෙනාම ඉන්නවා. දැන් මනෝමෙන් අතන එකාට වඩා අනික හොඳයි. අනිකට වඩා අනික නරකයි. අනික ලස්සනයි. අනිකගේ හොම්බදිකයි. කියද අරමුණු 10ක් එක්ක මෙයාට හොඳට ජීවත් වෙන්න පුළුවන්. මනෝමෙන් ජීවත් වෙනවා. එහෙම වෙද්දි එයා භවය තුල හදාගෙන දැන් හටගෙන නිරුද්ධ වෙච්චදී නිරෝධී සාක්ෂාත් නොවි ඇති බවට මනස තුල ඒ දැකපු ඇහැ රූපය රැස් වෙලා පංච උපාදානස්කන්ධ ලෝකයක් හදාගත්ත එකට කිව්වා ඒ 10 දිනක්ව මනෝමය ඇසුරු කර ඉන්න මානසික මට්ටමට කිව්වා පංච උපාදානස්කන්ධ ලෝකය. දැන් ඒක තමයි මෙයාට දුක් ටික තියෙන්නේ. ඒ දුකට හේතුව මොකද්ද? කණ්ණාඩියට වැටුණු වෙලාවේ එතන රූපය ඇත්ත කරගෙන ඇත්තටම කෙනෙක් ඉන්නවා කියලා තණ්හාවෙන් ඒ ආරම්භ වාසය කළ කීතුවේ තමයි අහකට යනකොට ඇති බවට රැස්වෙච්ච ගතිය. නමුත් සැබෑවටම හටගත්ත ඇහැ රූපය නිරුද්ධ වෙලා දැන් මේ ඇහැ රූපය ඇති බවට කණ්ණාඩි කෙනෙක් ඇති බවට එයාට තේරෙන්නේ තමන්ගේ අවිද්‍යාව තණ්හා දෝෂය නිසා නිර්මාණය වෙච්ච එක. කණ්ණාඩියට වැටුණු ඡායා 10ම ඇති බවට හම්බ වෙනවා කියන තැන භවය පංච උපාදානස්කන්ධ ලෝකේ. එතකොට නිරෝධි පේන්නේ නිවන පේන්නේ භවයේ තියෙනකොට ලෝකේ තියෙන තැනට නිරෝධි පේනවද? නිවන පේනවද? නිවන පේනවා. බැරි වෙලා හරි හටගත්ත දේ නිරුද්ධයි කියලා නිරෝධිත නොවන තිබුණොත් ඇති බවට නිමිති 10ක් පරිහරණය කරන්න හම්බ වෙනවද? නිරෝධය තිබුණොත් ලෝකේ හම්බ වෙන්නේ. ඒ වගේ කිමුතුන් ධම්මවල ඔබ එහෙන් සතර මහා ධාතු දිහා බලනකොට වර්ණසටහනක් හදලා ඊට අනුව චක්කු විඥානයේ ඉපදෙලා ස්පර්ශකත්වයෙන් ස්කන්ධ ටිකක් උපදිනවා. ඔබ මේ සතර මහා ධාතු කණ්ණාඩියට ඉබුණා වගේ සතර මහා ධාතුවට ඉබීම නිසාම මෙහෙම නිමිත්තක් පහළ වුණා කියලා ඔයගොල්ලෝ අපි දන්නේ නැහැ. අපි අහකට යනකොට මිතුරු නැතුවම කණ්ණාඩි ඡායාව නැති වෙනවා වගේ මේ කෙරෙන સિદ્ધාන්තය ඇහැ රූප චක්කු විඥාන ඔක්කොම නිරුද්ධ වෙනවා. උන්න ඒ ටිකේ නිරෝධය අපිට හසු වෙන්නේ නැති වුනහම ඒ කෙනා ඉන්නවා වගේ. ඒ දැකපු කෙනා ඉන්නවා වගේ. නිමිත්ත ඇති බවට අනුව. ඊට පස්සේ ඊගාව තැන්තරියම් කරනකොට සතර මහා ධාතුන් ඇහැලෙමු කරනකොට උන් එතන නිමිත්තක් ඇහැලා තියෙනවා. දැන් ඉස්සෙල්ලා ඇහැ රූප චක්කු විඥාන ඒ රූප ඒ ස්පර්ශ උපන්න වේදනා ඒ රූප සංඥා සම්පූර්ණ නිරුද්ධයි. දැන් වෙන සංඥාවක්. දැන් මේ ස්පර්ශයෙන් හට ගන්න ටික ඒ ස්පර්ශ නැති වෙනකොට මේ ටික නිරුද්ධ වෙනවා. ඒක පේන්නේ. ඔය වගේ 10 පොලක් අපි බැලුවොත් පැත්තකට යනකොට තමන් බලපු 10 දෙනාම වටපිටාවේ ඉන්නවා වගේ අපිට තේරෙනවා. මේ 10 දෙනාම ඉන්නවා වගේ තේරෙන තැනට තමයි පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. පංච උපාදාන ස්කන්ධ ලෝකය කියන්නේ. ඔය පංච උපාදාන ස්කන්ධ ලෝකය හැදුනේ අරමුණක් ගානේ ඉක්ුද නිරුද්ධ වෙන තැනක නිරෝධී සාක්ෂාත් නොවුණු කම නිසා තණ්හාවෙන් ඒ අරමුණ අසුරු කලකී දෝෂෙට අපි එහෙම 10 දෙනෙක් ඉන්නවා කියලා
හිතද්දි තේරෙද්දි ඉන්නවද නැද්ද කියලා බලන්න අර රූප වලින් ආපහු ඇහැ සතර මහා ධාතු තියෙන පැත්තට ගෙනමු කළොත් කන්නඩි ගෙවුනා ආයෙත් හැදෙනවා ආයෙත් 10 දිනා මෙහෙම බලන්න ඕන. ඔබ පැත්තකට ගිහිල්ලා හිතින් හිතුවොත් ඔබට 10 දිනා මේදී ඇහෙන් බැලුවොත් 10 දිනා මේදී. ඔබට හිතින් හිතුවොත් ඇහෙන් බැලුවොත් 10 දිනක් ඉන්නවා කියලා අසුරු කරන්න පුළුවන් හම්බ වෙන තැනට කියනවා පංච උපාදාන ස්කන්ධ ලෝකේ. ඕක හැදුනේ හේර කර්මයකින් නෙවෙයි. දැන් වර්තමාන ඔබේ තණ්හාව නිසා අවිද්‍යාව තණ්හාවේ දෝෂෙට නිරෝධේ සාක්ෂාත් නොකළ දෝෂෙට ඔබ නිවන දැක්කේ නැහැ. මොකද්ද නිවන කිව්වේ? ඇහැ නිරුද්ධ වෙනවා, රූපේ නිරුද්ධ වෙනවා, චක්කු විඥානේ චක්කු සම්පස්සේ නිරුද්ධ වෙනවා, කන ශබ්දේ සෝත විඥානේ නිරුද්ධ වෙනවා, නාසය ගන්ධේ ගාන විඥානේ මේ ස්කන්ධ ටික ආයතන 12 ධාතු 18 8ම නිරුද්ධ වෙද්දී ඒ ටිකට තණ්හාව නිසා නැවත ඇති බවට සෝවාගත ලෝකේ හදාගත්තා. දැන් අර 10 පොළේම අපි දැනගත්තත් නැතත් නිරුද්ධ වෙනවා. කුරුල්ලා දැනගත්තත් නැතත් ඒ ආරම්භ නිරුද්ධ වෙනවා වගේ. අපි ඇහෙන් දැකපු හැම රූපයක්ම රූපේ කියනු ඇහැ. හැම ශබ්දයක්ම ශබ්දේ හමු කන. නිරුද්ධ වෙලා. නමුත් නිරුද්ධ වෙච්ච දේ තණ්හාව නිසා ඇති බවට රැස් වුණාම ආයෝහන සංඛාරා සංස්කාරයේ ස්වභාවය රැස් වෙනවා. දැන් මේ කර්ම සකස් කරගෙන පංච උපාදාන ස්කන්ධය හදාගන්න. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ ඇතුලේ ඔබට සිහි කරන්න ඔබට නෑදේ කොච්චරද? දරුවෝ ඉන්නවා, දෙමෝපියෝ ඉන්නවා, සහෝදරයෝ ඉන්නවා, ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිලමුදල්ති. ඔබට ජරා මරණ දුක් විඳින්න පුළුවන් ඕන තරම් හේතු තියෙනවා. ඔය පංච උපාදාන ස්කන්ධය රැස්ුනේ ඔබ නිරෝධී සාක්ෂාත් නොකළ හේතු නිසා. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙලා අද වගේ දවසක ලෝකෙට දේශනා කළේ දුක්ඛේ ඥාන කියලා හොඳට දැනගන්න මේ පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. මේ වගේ පංච උපාදාන ස්කන්ධයක් හැදුවොත් ඔයගොල්ලෝ දුකෙන් බේරෙන්න බෑම. දුකට හේතුව තණ්හාව. මොකද්ද? ආයතන ටික ඇහැට රූප පෙනෙනකොට, කනට ශබ්ද ඇහෙනකොට ඕකේ රස විඳ ගැනීම මොනව බලන්න එපා කියලා කියන්නේ. වෙන දෝෂයක් මේ පංච උපාදාන ස්කන්ධයක් හැදෙනවා. හටගෙන නිරුද්ධ වෙනවා කියන එක පේන්නේ නැතුව ඒක ඇති බවට තමන් තුළ රැඳෙනවා. තණ්හාව නැති වෙනවා. ඇහැ රූප චක්කු විඥානේ රස විඳ ගැනීම ඔබ නොබලන තැනට මනස ගත්තොත් දැකපු දේ අහපු දේ දැනෙන දේ ඇති බවට තමන් තුළ රැස් වෙන්නේ. ආයතන ටික රැස් වෙන්නේ. ඒ මොන යම් කිංචි සමුදය ධර්ම සම්බන්ත නිරෝධ ධර්ම විරජා පීතවල ධර්ම චක්කෝදපාති. හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා දකින්න කෙලෙස් මල නැති කෙලෙස් රජක් නැති ධම්ම හැවුවට පහළ වෙනවා. ඒකට කියනවා නිවන කියලා. අද පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කියනකොට මොකද තේරෙන්න ඕනේ? මේ භවයේ මගේම වරදට මගේම තණ්හාවට ආයතන ටිකේ රස විඳ ගැනීම ප්‍රමාදී බලපු දෝෂයට රැස්වෙච්ච එකක් නේ. තමන්ට මෙහෙම ඉඳලා දරුවා සිහි කරන්න පුළුවන්, ගෙදර සිහි කරන්න පුළුවන්, රත්තරන් සිහි කරන්න පුළුවන්, විදී කාර්යක පොල්ගා පොල්වත්තද චේවත්ත සිහි කරන්න පුළුවන් වෙනකොට දකින්න පංච උපාදාන. හැබැයි ඔය නිමිති ටික ගෙනත් දෙන්න හේතු වෙච්ච ස්කන්ධය නිරුද්ධ වෙලා බොහෝ කල. ඒ නිරෝධේ පේන්නේ භවයේ ඉන්න කෙනාට නිවන පේන්නේ මේ ලෝකයට නිවන පේන්නේ
මේ ලෝකෙ මිදලා යන්න තියෙන එකම එක දොරටුවක් විතරයි. ඕන ඔතන විතරම යන්න තියෙන්නේ. මේ පංච උපාදානස්කන්ධ ලෝකෙ මිදෙන්න, පංච උපාදානස්කන්ධ දුකෙන් මිදෙන්න එකම එක දොරටුවයි තියෙන්නේ. නමුත් දැන් අපිට හිතෙන්නේ එහෙම නැති වෙන්නේ කොහොමද? නම සතර මහා ධාතු හරිය තියෙනවානේ කියලා හිතේ. අපි නිකමට ගත්තොත් ටීවී එකක් බලන්න. ටීවී එකේ අපි චිත්‍රපටයක් බැලුවොත් ඒකේ අපිට සාමාන්‍ය එදිනදා ජීවත් වෙන ලෝකේ මවා ගන්න චරිත ටිකක් එක්කනේ අපි ඉන්නේ. ඒ කියන්නේ කතාවක් කියන්නේ. ඔන්න ළමයෙක් ඉන්නවා, ඒ ළමයා දුක් විඳලා බොහොම ආරෝග්‍ය නැතිදටි වෙලා පොතෙක් වෙලා කියලා මොකක් හරි කතාවක්. දැන් බලන්න ඉස්තෙල්ලා දර්ශන රාමුව ඇහැට අපිට රූපයක් පෙනුණා නම් ඒ රූපය දකින්න හිතක් උපන්නා නම් ඊගාව හිත ඊගාව දර්ශන රාමුව දකින්නකොට ඉස්තෙල්ලා රූපේ තියෙනවද? එන සතර මහා ධාතුවක් තියෙයි කියලා හිතෙනවද? ඒ දැකපු රූපේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා නැද්ද? වයර් කැලේ තුල එහෙම ගතිලා තියෙද? අර ටීවී එකේ වීදුරුව ඇතුලේ වයර් කැලේ ඇතුලේ ට්‍රාන්සිස්ටර් කන්ඩෙන්සර් ඇතුලේ එහෙම රූපේ රැඳිලා තියෙනවද? දැකපු දේ ඉතුරු නැතුවම නැති වෙලා නැද්ද ඊගාව දර්ශන රාමුව එනකොට? අන්තිම තත්පරේ දක්න දර්ශන රාමුව එනකොට එකමාරක් බලපු චිත්‍රපටයේ අනිදර්ශන එකක් තිබුණාද? නැහැ. නමුත් ඔබ මනෝමය බලලා නැද්ද ඔක්කොම එකතු කරලා චිත්‍ර කතාව? ඔබ දුක් විඳලා නැද්ද? ඔබ දුක් විඳලා තියෙන පංච උපාදානස්කන්ධ ලෝකේ. ඔබ දුක් විඳලා තියෙන්නේ ඒ කතාව තියෙන්නේ භවයේ තුල. දුක් විඳින්නේ ඉන්නවා, දුක් විඳින්න කෙනා තියෙනවා. නමුත් ඔබට එතන නිරුද්ධ වුණාම කතාව කම්බෙයිද? කතාව බලන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ ඔගොල්ලෝ හිතන්න එපා. අපි දෙන්නාම මෙතුණට නැතිනවා කියනකොට සතර මහා ධාතුවක් තියෙනවා. හරි අපි ඔබට මෙහෙම අදහසක් කරා. ඔගොල්ලෝ හිමතුට සිහි වුණොත් සිහි වෙන්නේ සැප දුක් විඳින්න ටීවී එක නෙමෙයි ටීවී එක වටින්නේ. ඒකේ රූප වෙනනවා නම් විතරයි නේද? රූප නොපෙනෙනවා නම් ටීවී එක වටිනවද? කණ්ණාඩියේ වටින්නේ කණ්ණාඩියේ රූප වෙනනවා නම් විතරයි නේද? රූප නැති නිකන් කණ්ණාඩියක් තියෙනවද බලන්න? රූප නැති නිකන් ටීවී එකක් සිහි කරලා යනවද බලන්න? මේ දැන් මේ අරමුණ පෙළෙන පාටිවි ධාතුව හිතන්නේ ටීවී එකේ ස්ක්‍රීන් එක වගේ කියලා. සතර මහා ධාතුව. මේ කණ්ණාඩිය වගේ කියන්නේ. ඔබ සතර මහා ධාතුව දිහාටයි ඇස් යොමු කරන්නේ. යොමු කරන කණ්ණාඩියට ඔබ ඇස් යොමු කරන්නේ. එතකොට රූපයක් දෙන්නේ. ඔබට පෙනෙන රූපය ඉතුරු නැති වෙනවා. රූපයක් මතු කරන්න පුළුවන් කණ්ණාඩියේ තිබුණා කියලා ඒකේ අපේ චන්ද්‍රාගයක් ඉතුරු වෙනවා. ඒ ගැන නිමිතිවත් අපිට හිතෙන්නේ නැහැ. සතර මහා ධාතුව තියෙන තැනට ඔබ මෙහෙම හැංගිමු කරා. එතකොට ඔබට රූපයක් වෙන්නේ කණ්ණාඩිය ලැබුණා වගේ දැන් මේ ඔබට පෙනෙන මේ රූපය එහෙම නිරුද්ධ වෙයි. ආපහු රූපයක් පිළිනුම කරන්න පුළුවන් සතර මහා ධාතුව තියෙනවා. නමුත් ඒක අපිට නිමිති නැහැ. රූප වෙන්නේ නැති ටීවී එක වැඩක් තියෙද? ඔබට රූප නැති සතර මහා ධාතුව බලක් නැහැ. ඒකට තණ්හාවක් දැස ගන්න නැහැ. ඒ මට්ටමේ සතර මහා ධාතුව පරිහරණය කරනවා තණ්හාව ඇති වෙන රූප ටික නිරුද්ධ කරලා ඒකට කියන සෝප විශේෂ නිබ්බාන කියලා. ස්කන්ධ පරිහරණය කරනවා. නමුත් එතන තණ්හාව ඇති වෙන්න තියෙන අපිට තණ්හාව ඇති උනේ ටීවී එකේ හැම තණ්හාව කළේ ඒකෙන් රූප ලැබෙන නිසා මිසක රූපයෙන් ඉලක්ක වෙලා මිසක ඒ තණ්හාවට ඒ රූපේ බලන්න පුළුවන්කම තියෙන හින්දා රූපේ ලැබෙන නිසා අපිට ටීවී එක වටනවා මිසක වටිනවා මිසක කැමතිුණා මිසක ඒ වස්තුවට කැමති වෙන්න අපිට ඉලක්ක උනේ මොකද්ද?
ඒ ස්ක්‍රීන් එක මත පතිත වෙන රූප වල තියෙන බැඳීම නේද? ඒ රූප ටිකේ තණ්හාව නැති වුණොත් යකඩ කැලි වයර් කැලි ටිකට අපි බොහෝ තණ්හා කරනවා. නෑ අපි ඒක නේ හිතන්නේ නැති. ඒ වගේ ඔබට තණ්හාවෙන් බැඳිලා තියෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටිකේ නෙමෙයි. මේ පෙනෙන අරමුණයි ඔබට රැස් වෙන්නේ. පෙනෙන අරමුණ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. කන්නාඩියට වැටෙන හම්බ වෙච්ච ඉතුරු නැතුව නිරුද්ධ වුණොත් ඔබට ඇති බවට හොයාගෙන ආපහු කන්නාඩිය ගාවට යන්න බෑ යන්නේ. අවශ්‍ය නැහැ. කන්නාඩිය ගාවට රූප වැටෙන්නේ නැත්තම් පළක් තියෙනවා. ටීවී එක ගාවට ගියත් රූප වෙන්නේ නැත්තම් ටීවී එක දාන්න එතනට යනවද? ඒ වගේ ඔබට පෙනුණු හැම රූපයක්ම නිරුද්ධ වෙලා නම් පුතා ඉන්නවා දුව ඉන්නවා ගෙදර යනවා පොළොවට යනවා කියලා ආපහු සතර මහා ධාතු තියෙන තැනට ඔබ ඇදගෙන යන්න තියෙන නිමිති ඔය. ඒ ටික නැහැ. කියන එක තේරෙනවා. එතකොට පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියනකොට පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියනකොට අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳුණු දෝෂයට හැදුණු දෙයක්. අවිද්‍යා නීවරණං තණ්හා සංයෝජනං සද්ධාවිතං සංසරිතං මංචේතුනං. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා අරමුණ ඇසුරු කළාම හටගෙන නිරුද්ධ වෙනවා ආහාර ප්‍රතිනිස්කරණයක ඒ ටික එහෙම ඇති බවට ගත්තාම මොනවද පංච උපාදාන ස්කන්ධ. ඔබ පංච උපාදාන ස්කන්ධයකටයි උපාදාන වෙන්නේ. ඒ හටගෙන නිරුද්ධ වෙච්ච දේ තණ්හා අවිද්‍යාව තණ්හාවේ හිතට අරගෙන ඒ තුල හිතේ තියෙන නිමිත්තට ඒ පංච උපාදාන ස්කන්ධයට උපාදාන වශයෙන් හැසිරෙනවා. ආමේක වටිනවා නේද රත්තරන් නේද රිදී නේද කියලා දැන් ඔබ උසවලා අරගෙන මනස් කියන්නේ තරඟ වලට දීලා තියෙනවා කවුරු කියලා කියන්නේ අත් දෙක වැදලා මනස් කිලිය දුන්නාම පහසුවෙන් කෑම හැකිද බෑ ගලවලා අතට දුන්නොත් කෑම හැකියි ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටිකේ ඕනෑමට වඩා තණ්හාවෙන් හැසිරෙන්න බෑ තත්කලට ඒක උදුරලා තමන් ළඟට ගත්තාම උපාදාන වශයෙන් ගත්තාම දැන් ඕනතරම් හැසිරෙන්න පුළුවන්. මනෝමයෙන්ම දැකපු දේ හටගෙන නිරුද්ධ වෙනවා. නිරෝධ බව නොදැක ඔබ නැවත සිහි කර ගන්නවා. මොන පටිපාදස්කම්. අරගෙන උපාදාන වශයෙන් හැසිරෙනවා. අත්වාද උපාදාන පුද්ගලික සත්වයේ දරුවෙක් කියනවා. අනේ දරුවා සමීපෙද ගන්න ලෙඩ වෙලාද ගන්න දැන් මාස තුල තියෙන නිමිත්තම උපාදාන වශයෙන් හැසිරෙනවා. හටගෙන නිරුද්ධ වෙච්චදී ආයක රත්තරන් දැකපුදී සීකලාර නැත්නම් පෙනුණු ආයතනයක නිරුද්ධ වෙනවා. ආයක රත්තරන් රිටි මුතු නැණි පිටර වටිනවා නේද දැන් මනෝමයෙන් එක වටිනාකම තීරණය කරනවා. කාම උපාදාන. හටගෙන නිරුද්ධ වෙන ආයතන ටික අවිද්‍යාවෙන් මොසල අරගෙන අනේ මේ සත්‍යය සසල කොහෙන්ද කොහොමද දැන් දිට්ඨි වශයෙන් හැසිරෙනවා. පංච උපාදාන ස්කන්ධයකට උපාදාන වෙනවා. පංච උපාදාන ස්කන්ධයකට උපාදාන වෙනකොට තියෙන දෝෂය තමයි භවය හැදෙනවා. ඒ කියන්නේ ඔබ පංච උපාදාන ස්කන්ධයක් මනෝමය සීකලාරණ හැසිරෙනකොට ඒක උපාදාන වශයෙන් හැසිරෙනකොට ඔබට තේරෙන්නේ නැහැ මනෝමයෙන් කරන ගනුදෙනුවක් නේද කියලා ඇත්තටම දැකපු ඇහැ කියනවා වගේ සිහි කරන කෙනා බාහිර ඉන්නවා වගේ සිහි කරන වස්තුව බාහිර තියෙනවා වගේ ඔබට බාහිර ඇති දෙයක්මයි කියලා පෙන්වන ගතියක් නිර්මාණය වෙලා තියෙන එක තමයි භවය කියන්නේ. බහුපච්චේ જાති වත්ත තියෙන හින්දා බලන්න යනවා. දැකපු කන්නාඩියේ ඡායාව ඉපද නිරුද්ධත් වෙලා පැත්තකට ගිහිලා සිහි කරනකොට පුළුල්ලා මේ හටගෙන නිරුද්ධ වෙච්ච දේ අවිද්‍යාවෙන් මම මොසවල අරගෙන නේද කියලා දන්නේ නැත්තම් පංච උපාදාන ස්කන්ධය කියන එක දන්නේ නැහැ. ඒකේ ඒ නිමිති
මම දැකපු කෙනාගේ තට්ටු ලස්සනයි, හොටේ ලස්සනයි දැන් නිමිති තුල හැසිරෙනවා කියන්නේ. පංච උපාදානස්කන්ධේ උපාදාන. එතකොට භවයේ එයාට තේරෙන්නේම දැකපු කෙනා ගැනම හිතන්නේ කියලා කන්නාඩි පැත්තට හිත ගැඹුරුයි. ඒ හින්දාම බලන්න යනවා ආයෙ කන්නාඩි ඉස්සරහට යනවා. ආයෙ සතර මහා ධාතු ආයෙත් හැදෙනවා. ඔය ඕක තමයි චක්‍ර. පංච උපාදානස්කන්ධයේ උපාදාන වශයෙන් හැසිරෙන්නට අනුව භවය නැති වෙනවා. භවය කියන්නේ බාහිර ඉන්න කෙනෙක්, තියෙන කෙනෙක් සිහි කරන්නේ කියලා බාහිරට නැඹුරු වෙච්ච ගතිය නැති වෙනවා. දැන් ඔබ ගෙදරක මොනවා හරි දෙයක් සිහි කරන ඔබේ මනස ඒ සිහි කරන සිද්ධාන්තයේ හසු නොවි බාහිර කෙනෙක් දිහා සිහි කරන්නේ කියන පැත්තට හැරලා පවතිනව නේද? අනික තමයි භවය කියන්නේ. ඒ භවය හැදුනේ කොහොමද? මනෝමයෙන් සිහි කරගත්ත එකක උපාදාන වශයෙන් හැසිරුණ කම නිසා. පංච උපාදාන ස්කන්ධේ උපාදාන වෙන්නේ කොහොමද? උපාදාන වශයෙන් හැසිරෙන්නේ පංච උපාදාන ස්කන්ධයේ උදේට යටත් තියෙනවා. දරුවා කියලා සිහි වෙනකොටම මේ පංච උපාදාන ස්කන්ධයක් නේද? මේක ඇති උනේ ඇහැට පෙනෙන රූපේ තණ්හා වශයෙන් ඇසුරු කළ නිසා මන් තුල හදගත් එකක් නේද මේ? කියලා පංච උපාදාන ස්කන්ධයත් ඒකේ ඇතිවීම. මම මෙහෙම සිහි කරද්දී ඒ දැකපු ඇහැ රූපේ දැන් නිරුද්ධ වෙලා නේද කියලා වැයට ඔබ බැලුවොත් දරුවා කියලා හැසිරෙන්න තියෙන්නේ නැහැ. පංච උපාදාන ස්කන්ධේ උපාදාන වශයෙන් හැසිරෙන්න තියෙන්නේ නැහැ. බැලවිලා දරුවා කියලා සිහි කරනකොට මේ පංච උපාදාන ස්කන්ධයක් නේද මේක හැදුනේ මෙහෙම නේද කියලා පංච උපාදාන ස්කන්ධයේ උදියට අල්ල දෙන්න බැලුවොත් මොකද වෙන්නේ? ඒක ඇත්ත වෙනවා. දරුවා වෙනවා. අනේ දරුවා තනියම දන්නේ නැහැ ගෙදර. කෑවද දන්නේ නැහැ. ඉස්කෝලේ ගියාද දන්නේ නැහැ. අනුතරක් වෙයිද දන්නේ නැහැ. ඔන්න හිතනවා. හිතලා ප්‍රිය විපයෝග දුක්ඛය, අප්‍රිය සංපයෝග දුක්ඛය මොහොන් දුකකින් එකක් වෙනවා. ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ කියලා කිව්වේ මේ දුක් එනවනම් එන්නේ පංච උපාදාන ස්කන්ධයෙන්මයි කියලා කියන්නේ. මේ එක පංච උපාදාන ස්කන්ධයෙන් මේ ඔක්කොම දුක් කියනවා කියලා එකක් නෙමෙයි කියන්නේ. ඔබට ජාති දුක එනවනම් එන්නේ පංච උපාදාන ස්කන්ධයෙන්මයි. ජරා දුක එනවනම් එන්නේ පංච උපාදාන ස්කන්ධයෙන්මයි. මරණ දුක එනවනම් එන්නේ මේ දුක් ටික කියලා සංකීර්ණ පංච උපාදාන ස්කන්ධ දුක. මේ දුක් ඔක්කොම එන්නේ මොකකින්ද? පංච උපාදාන ස්කන්ධයෙන්මයි. ඔබ ආයතන ටිකේ රස විඳගෙන නොබැලුවොත් තණ්හාවේ වාසය නොකොළු පංච උපාදාන ස්කන්ධේ රැස් වෙනවද? නෑ. එහෙම වුණොත් පංච උපාදාන ස්කන්ධේ නැති වුණොත් ඔබට තේරෙන්නේ ඔබට වෙන්නේ නිවන. හටගත් දේ නිරුද්ධයි කියලා නිවනට ඒකලස ගන්නවා. ජරා මරණ දුක් විඳින නිමිති ඉතුරු වෙන්නේ නැහැ. එතකොට මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මොනවද? ඇත්තට මේ ලෝකේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටිකයි පංච උපාදාන ස්කන්ධය කියන ටික තේරෙන්නේ ටික මම මේ නිවන වෙලා තියෙනවා. ඕගොල්ලෝ අපි පටන් ගන්න අවස්ථාව මාතික මාත උපාසකම්ම වගේ පුළුවන් නම් කියලා මෙන්න මේ ටික කරන්න මේ වස්තු මාසය බලන්න පුළුවන්. ඇත්තටම මාතික නියම කරගන්න. එක දෙයක් ඔයගොල්ලෝ කරන්න වෙනද වගේ අරමුණු සිහි වෙනකොට අරමුණු උපදිනකොට ඒක උපාදාන වශයෙන් හැසිරෙන්නේ නැතුව දරුවා කියලා සිහි වෙනකොටම දැන් මොකද දන්නවා ශරීරක සිහි කරන මේ පංච උපාදාන ස්කන්ධ. පංච උපාදාන ස්කන්ධය කියනකොට ඔයගොල්ලෝ ගාව අර්ථයක් තියෙනවා. මොකක්ද? තමන්ම උපදවා ගන්න එක. දරුවා කියන එක දැන් දැකපු ඇහැ රූපේ සකස් කරගෙන තමන්ම හදාගත්ත එක. ඒකම පංච උපාදාන ස්කන්ධය. ඒකම යනවා ඒක ඇති වෙච්ච හැටි ඇහැට කන බොන ආහාරයෙන් හැදෙන රූපය ඇසිදිරි පිට ආපු වෙලාවේ ඒ රූපේ ප්‍රමාදීව වාසය කළ දෝෂය නිසා
තණ්හාවෙන් ඇසුරු කළ දෝෂය නිසා නේද මේ දැකපු දේ තියෙනවා කියන හැඟීම තියෙන්නේ ආවේ. මම මෙහෙම සිහි කරනකොට දැකපු දේ නිරුද්ධ වෙලා නේද කියලා බලන්න. ඔය සම්මා දිට්ඨියට කියනවා විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වස්සග්ග පරිණාම කොට සම්මා දිට්ඨිය වඩනවා කියලා. විවේකය ඇසුරු වෙලා තියෙනවා, විරාගය ඇසුරු වෙලා තියෙනවා, නිරෝධය ඇසුරු වෙලා තියෙනවා, නිවනට නැඹුරු වෙලා තියෙනවා. ඒ සම්මා දිට්ඨිය. කාමයන්ගෙන් වෙනදා දරුවා කියලා සිහි කරනකොට කාම වශයෙන් කෙලෙස් වශයෙන් ඇති වෙන දැවිල්ලේ නැති වෙනවා. රාගෙන්වත් දේශෙන්වත් ඒ ආරම්භය ඇලිලා නැති වෙන්නට ඕනේ. විවේකයේ තියෙන්නට ඕනේ, විරාගයේ තියෙන්නට ඕනේ. මෙහෙම සිහි කරද්දී හටගත් දේ නිරුද්ධ වෙලා නේද කියලා නිරෝධය ඇසුරු වෙලා තියෙන්නට ඕනේ. මේ පංච උපාදානස්කන්ධය මතු නූපදින ස්වභාවයට පත් කරන්න පුළුවන්. මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ උපාදාන වශයෙන් හැසිරෙන්නේ නැත්තම් කියලා නිරෝධයට නිවනට නැඹුරුවක් කොට වඩන්න පුළුවන්. හිස්සුන් තලකඳක් වගේ කළා කියන්නේ පංච උපාදානස්කන්ධය නූපදින ස්වභාවයට පත් කරන්න පුළුවන් ඕගලන්ට. එදාට තමයි ඒ තත්ත්වයටපත් වුණාම රහතන් වහන්සේලා කියනවා කීනා જાති ඉපදීම නතර වුණා. පංච උපාදානස්කන්ධයේ ඉපදීම නතර වුණා. ජරා මරණ දුකේ ඉපදීම නතර වුණා. කන්නාඩියක් ගාවට ගියොත් කන්නාඩි 100ක් 1000ක් තියලා තිබුණා. 1000කට මෙපුණත් ඒවැ නැති වෙන බව ඔබ අමුතුවෙන් බැලිය යුතුද? නැති වෙන බව ඔබට ඉබේම සාක්ෂාත් වෙනවා නේද? ඒ නැති වෙන දේ ඇති බවට ඔබ තුල රැඳෙනවද? ඉපදීමක් වෙනවද? නෑ. ඒ වගේ මේ ඇහෙන් රූප දාස් ගානක් බැලුවා. හටගත්ත හැම දෙයක් නිරුද්ධ වෙනවා කියන තැන ඔබ සාක්ෂාත් කරගන්න තියෙන්නේ. දැකපු හැම දෙයක්ම තියෙනවා කියලා දැනෙන මේ ගතිය ඉපදීම ඔබ නතර කරලා තියෙනවා. ජරා මරණ දුක ඉපදීම නතර කරලා තියෙනවා. උතෙන්ට දුක්ඛේ ඥාන කියනකොට පංච උපාදානස්කන්ධ දුක්ඛ ඔබට ශනික වෙන්නට ඕනේ. දකින්න ආහන දේවල් ඇති බවට හම් වෙන මෙන්න මේ මානසික මට්ටම තුලයි ජරා මරණ දුක් ආවනම් ආවේනවනම් එන්නේ කියන මොනයි ඔබට. ඊට පස්සේ ඒ දුක මම උපදවාගෙනයි විඳලා තියෙන්නේ. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටිකට තණ්හාවෙන් ඇසුරු කරලා මේ පංච උපාදාන ස්කන්ධය හදාගෙන තියෙන කියලා දන්නවා. පෙනෙන හැට අරමුණු ටිකේ තණ්හාව නොයදෙන තැනට හිත ගත්තොත් මොන ගත්තොත් මේ පංච උපාදාන ස්කන්ධේ ඉපදීමක් වෙන්නේ නැහැ. ජරා මරණ දුකේ ඉපදීමක් වෙන්නේ නැහැ. මේ කොටක් හැදෙන්නේ නැහැ. භවයක් හැදෙන්නේ නැහැ. භව නිරෝධ වෙනවා කියලා තමයි දන්නවා. එයාට දුක්ඛේ ඥානති, දුක්ඛ සමුදය ඥානති, දුක්ඛ නිරෝධ ඥානති, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාන. මොකද එහෙනම් මම හටගත් හැම දෙයක් නිතරම නිරුද්ධ වෙනවා කියලා දකින්න තැනට යා යුතුයි කියන දැක්ම යට තියෙනවා. ඒක තමයි සම්මාදිට්ඨිය. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ස්පර්ශ ආයතන 6 අතීත ආයතන ටික නිරුද්ධයි, අනාගත ආයතන එකදලා නැහැ. වර්තමාන හැම ආයතනයක්ම හටගෙන නැති වෙනවා කියන සිද්ධියක් වෙනවා. ඒක ගන්න නෙමෙයි තියෙන්නේ. වෙන සිද්ධිය නුවණට දර්ශනය වෙන තැනට ගෙනියනවා. යතහ භූත ඥාන දර්ශනය. යතහ භූත යම්සේ පවතීද එසේ ඥාන දර්ශනය නුවණට වෙනවා. නුවණට වෙනවා. ඒක තමයි සම්මාදිට්ඨිය. ඒ හින්දා
දැන් අද සීල සමාදන් වුණා. සීලේ පිළිදලා සමත කමඨහනකින් ටික ටික හිත වඩන්න. හිත වඩ පංච උපාදානස්කන්ධය උදේ කරන්න. පැත්තකට වෙලා ඉන්නකොට වෙනද වගේ මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ හිත හැසිරෙන්නේ. තමන් තුල ලෝකේ හදාගෙන හැසිරෙන ශේත්‍රයේ භවය හදාගෙන තියෙන නෑ. ඔක්කොම කරනවා වගේ කෝබිගේ යෝගී ඇස්වගේ ගිහිල්ලා කෑම ගබඩා කරලා තියාගෙන මොනලට කන්න පුළුවන්. ඒ වගේ හොඳට සැප දුක් විඳින්න පුළුවන් අරමුණු ටික ලෝකේ ගබඩා කරගෙන අපි ඉන්නේ. දැන් පැත්තකට වෙලා ගිහිල්ලා අපි වෙනදට කරන් රස කරගත්ත දේවල් හොඳට තලු මරමරා ඉන්න එක. දරුවා සිහි කරනවා නම් හිතනවා අතහරිනවා. ගෙදර සිහි කරනවා ඒක සැප දුක් විඳිනවා අතහරිනවා. අම්මා තාත්තා අයියා අක්කා විද්‍යා සිහි කර සැප දුක් විඳින අතහරින එක තමයි ජරා මරණ දුක්ම විඳ උග්ඝාටේ දාලා හපහපා ඉන්නවා වගේ හැම වෙලේම කලේ. ඔය තුල ඕගොල්ලන්ගේ මනස පැවතුනේම බුදුහාමුදුරු දේශනා කළ කුමන හෝ දුකක් එක පැටලෙනවා. ඔබේ ශේත්‍රයේ මදදවසේ දුකේ හැසිරීමක් තියෙනවා. දැන් දුකෙන් මිදෙන්න අපි දන්නවා. මොකද්ද? ඔබ දන්නවා හිත සිහි කරනකොට මේ පංච උපාදාන ස්කන්ධයක් නේද? මේක ඇති උනේ මෙහෙම නේද? නැති වෙන්නේ මෙන්න මෙහෙම නේද කියලා පෙන්වන්න බැරි වුණොත් උපාදාන වශයෙන් හැසිරෙන උපාදාන වශයෙන් හැසිරෙනවා කියන්නේ ඇත්තම කරගෙන තනුවා. ඒක පංච උපාදාන ස්කන්ධ ලෝකයේ සජීවී. ඒක මනෝමය සිද්ධියක් කියලා පෙන්වන්නේ නැහැ කෙලෙස් වලට. ඇත්තම කරන්නේ පෙන්වන්නේ. දරුවා මරුණා කියලා කාට සත්‍යයක් ඇහෙන්නේ ටක් ගාලා සිහි කර ගන්නවා නිමිත්ත. අනේ දරුවා මැරිලා නේද කියලා අඬනවා. ඇයි? ඔබ දරුවා මල දුකට අඬන ඕන සංස්කාර රැස් කරගෙන ඉන්න නිසා. මේ වටේ නැතර තියෙන ඛණ්ඩ විතරයි තියෙන්නේ. නමුත් දරුවා මරුණා නේද කියනකොට පණිවිඩය එනකොට හටගත් දේ විරුද්ධ වෙනවා කියන දැනට ඔබ හිතේ සත්‍ය ඇතිලා නැති වෙයි. ඔබේ මනස තුල ධර්මික සීල නැති වෙයි. ධර්මික ඉපදිලා ඒක ඇත්ත කරගෙන හැසිරෙන ගතිය නතර වෙලා නම් ජරාමරණ දුකක් එනවද? එන්නේ නැහැ. ඒ හින්දා පංච උපාදාන ස්කන්ධයකට උපාදාන වශයෙන් හැසිරෙනවා කියන එක අපේ ජීවිතේ කොහොමද තේරුම් ගන්නෙ? දැන් පංච උපාදාන ස්කන්ධයකට උපාදාන වෙලයි මම ඉන්නේ කියලා Taman තේරුම් ගන්න කොහොමද? පංච උපාදාන ස්කන්ධයට උපාදානවයි ඉන්නේ කියන හඳුනගන්න කෙටි දෙයක් තියෙනවා. Tamanව සිහි කරගත්ත දෙයක Taman සිහි කරගත්ත බව නොපෙනී ඇත්තම වුණා නම් පංච උපාදාන ස්කන්ධය උපාදාන. උපාදාන වුණොත් ඒක ප්‍රතිඵලය ලැබෙලා ඇති මම මේ හිතන්නේ බාහිර තියෙන දෙයක් ගැනමයි ඉන්න කෙනෙක් ගැනමයි කියන තැනකින් තමයි දැනෙන්නේ. මනෝමය සිද්ධිය මනසින් සිහි කරන වැඩක් කියලා වෙන්නේ නැති. ආපේ කරतो. දේවල් අපි ඉන්නේ බාහිරින් දකින්නේ ඒ මොහොතේ සීමා වෙනවා නම් දැන් උදේට දකින්නවා නම් ඒ මොහොතේ එතුමා නැතුණාම ඒ නාමකත්තට උපාදාන කත්තට එන්නේ නැතුණාම එතනින් පාඩාවේ ගත්තේ නැතුණාම එතනින් සංඥාවෙන් ඒක විරුද්ධ වෙනවා. මම ඉන්නේ සංඥාව දුරමද කියන්නේ මම කියන එක පංච උපාදාන ස්කන්ධයේ සිද්ධාන්තයක් මිසක මම කියන තැන අනුවන්න දැනක් නැති. ඇහැ නැත්තම් රූපේ නැත්තම් කන නැත්තම් ශබ්දේ නැත්තම් නාසය නැත්තම් ගන්ධය නැත්තම් දිව නැත්තම් රස නැත්තම් කය නැත්තම් පොට්ටබ්බේ නැත්තම් වේදනා සංඥා සංඛාර විඥාන නැත්තම් මම පනවන්නේ. ඔබට මම පනවන්න අද මේ ප්‍රශ්නේ තියෙන්නේ
මේ මම පනවන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය ඉපදීම නතර වෙනකොට ඒ තමයි පුද්ගල භාවයෙන් ඉපදීම. සත්ත්ව භාවයෙන් ඉපදීම. ජරා මරණ දුකෙන් ඉපදීම. ඔබට ඇහැ ඇති බවට, රූපය ඇති බවට, අතපය ඇති බවට දැනෙන මේ ශරීරයේ මේවා ඇති බවට දැනෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධය. ඒකද මනෝමය කරලා තියෙන්නේ. මේ පංච උපාදාන දැකපු දේ හටගෙන නිරුද්ධ වෙද්දී නිරුද්ධ වෙන බව නොදැන ඇති බවට සිහි කරගත්තම අවිද්‍යාවට සංකාර. ඊට පස්සේ කරන දේ සංකාරවට විඥාන කියන්නේ හිතෙන් තියෙන අහන දේවල් සිහි කරගෙන හිතෙන් දැකපු අහපු දේවල් සිහි කර කර මේ කාය හැසිරෙනවා විඥානය. ඒ හින්දා මේ කායට කියනවා ඕක කියලා. රූපේ සිහි කර කර මේ කාය හැසිරෙන ගතියට කියනවා ඕකසාරය කියලා. හරියට කැමරාවක් බඩ ඇතුළට එරුවාම තියෙන දේවල් පේනවා වගේ ඔබේ විඥානය මේ කායට දැකගත්තාම මේ අතපය ඔක්කොම ඇතුළේ ඉන්නවා වගේ ඔබට දැනෙනවා. මේ පංච උපාදානස්කන්ධය සම්පූර්ණ නැති වුණොත් විඥානය මේ කායට දැකගන්න. එහෙම වුණොත් ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය දිව ශරීරය තියෙනවා, කකුල අතපය තියෙනවා කියන හැඟීමක් ගන්න. ඒ මනස නිවනටම නැඹුරු වෙලා තියෙනවා. හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා නෝනයි. කන්නාඩිය ගාවට ගියොත් ඡායාව වැටෙනවා කියලා දන්නවා. ආපහුනොත් නැති වෙනවා කියලා නෝනයි. මෙනෙහි කරන්න ඕනේ. මේ බලවෙන්න පුළුවන් කිසිම සංයෝජනයක් ඉදිරියට නැතුව. ඒ වගේ මේ ලෝකේ ධාතු නානත්‍ය නිසා සංඥා නානත්‍ය පහළ වෙනවා. ස්පර්ශ නිරුද්ධ වෙනකොට මේ සංඥා නිරුද්ධ වෙනවා කියන ධර්ම ධාතු සාක්ෂාත් වෙලා. මෙතනදී නිරෝධී සාක්ෂාත් කරගන්න අපිට තියෙනවා. සාක්ෂාත් කරනවා කියලා කියන්නේ තියෙන එක වෙන එක. තියෙන දේ ජීවිතය සාර්ථක කරගන්න අපිට තියෙන්නේ. මොකද්ද? ඇහැ නිරුද්ධ වෙනවා, රූපේ නිරුද්ධ වෙනවා, චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙනවා කියලා චක්කු සම්පස්සේ උපන සියලු ධර්මයන් හටගෙන නිරුද්ධ වෙනවා කියලා ධර්ම ධාතුවක් තේ තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් මේ ලෝකේ. ලෝකයට ඒක වැහිලා තියෙනවා. ඒ ටිකේ ප්‍රමාදීය වාසය කළ නිසා ඇති බවටම දැනෙනවා මිසක නිරුද්ධ වුණා කියලා ධර්ම ධාතුව වැහිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා මේ නිරෝධය මතු කරලා දෙනවා. කියනවා ඔබ ගාවදෑ රූපේ චක්කු විඥානේ මේ ටික ඇති බවට තියෙන්නේ හටගෙන නිරෝධ වෙන ටිකට අවිද්‍යාව තණ්හා කියන කෙලෙස් ටිකෙන් වාසය කළ දෝෂයයි කියලා පෙන්නනවා. ඔබ රැස් කරගත්ත හදාගත්ත ටිකටයි ඔබට දුක ගෙනත් දෙන්නේ මිසක පූර්ව කර්මයට හැදුණු විපාක ස්කන්ධ ටික නිසා නෙමෙයි කියනවා. පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකට හැදුනේ ආහාර ප්‍රත්‍ය හටගත් ස්කන්ධ ටික විතරයි. ඒ ටිකේ ජරා මරණ දුක ඉඩ නැහැ. ඒ ටික සත්‍යයේ පුද්ගලයේ නෙමෙයි. රූපේ ආහාර කන පුන ආහාරය වේදනා සංඥා චේතනා ස්පර්ශ ප්‍රත්‍ය විඥානේ නාම රූප ප්‍රත්‍ය කියලා ආහාර ප්‍රත්‍ය කියන්නේ නාම රූප දෙක තියෙනවා. එත්ත නාමං රූපං ච අශේෂං උපරිජ්ජති. ඒ නිවනේ මේ නාම රූප දෙක ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. වර්තමාන අභිනව භවයක් පටන් ගන්නවා අපි. මේ හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ ටික. හටගෙන නිරුද්ධ වෙනවා කියන එක නොදන්නාකම තමයි අවිද්‍යාව. අවිද්‍යාව නතර වෙන්නේ නිවනේ විතරයි. හටගෙන නිරුද්ධ වෙන බව දකින්න තැන සාක්ෂාත් වෙන තාත්ම අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව කියන්නේ හටගෙන නිරුද්ධ වෙන බව සාක්ෂාත් වෙලා නැහැ. අවිද්‍යාව නැති වුණොත් නිරෝධය වෙනවා. හටගෙන නිරුද්ධ වෙන බව සාක්ෂාත් වෙනවා. හටගෙන නිරුද්ධ වෙන බව සාක්ෂාත් නොවන තාත්ම අවිද්‍යාව තියෙනවා.
එතකොට භවයේ ආරම්භකය සසරේ ආරම්භකය සසරේ පටන් ගන්නවා අවිද්‍යාව. පුරාණ කර්මයෙන් හටගත්තේ ආහාර ප්‍රත්‍යයෙන් මේ ස්කන්ධ ටික ඒකේ පැලවීමේ හැකියාවක් තව නැහැ. රහතන් වහන්සේලා කියන්නේ හරියට එතන ඉන්නවා. කය කෙලවර කොට ඇති දිවි කෙලවර කොට ඇති වේදනාවක් විඳිනවා ඒ ටිකද හටගෙන නිරුද්ධ වෙනවා. ඒ තුල ජරා මරණ දුක් විඳින්න රැස්වීමේ හැකියාවක් නැහැ. ඇති බවට පැවතීමේ හැකියාවක් නැහැ. නමුත් ඒ හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ ටිකේ ඒ නිරෝධය සාක්ෂාත් වෙන තැනට මනස නොගිය කියලා කියන අවිද්‍යාව. අවිද්‍යාවෙන් රස විඳ ගැනීම මම බලනවා. එතකොට ඔය පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීමට පෙනෙන තණ්හාව ගත්තාම කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුන් තණ්හාවයි. ඒක පංච උපාදාන ස්කන්ධයේ හැදෙන්න තියෙන නිසා පංච උපාදාන ස්කන්ධය ඇතුලේ ඉඳන තණ්හාව නෙමෙයි. ඒකේ තරුවා කියලා සිහි කරනකොට උඹට තණ්හාවක් ඇති වෙනවනේ. ওই තණ්හාව පංච උපාදාන ස්කන්ධේ උපාදානයි. කාම උපාදානයි. රූප තණ්හාව කියලා නම් කරන්නේ. නමුත් ඇහැට පෙනෙන ආහාර ප්‍රත්‍යයෙන් හටගත් රූපේට ඇත්ත නොදැන එතන ඉදින තණ්හාව කියන්නේ භව තණ්හා කියලා. අවිජ්ජා භව තණ්හා කියන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන්නේ මේ තණ්හාව තමයි එතන තියෙන්නේ. වැඩි දෙයක් මතක් කරගන්න. ඒ තණ්හාව නිසා මේ පංච උපාදාන ස්කන්ධය හැදෙනවා. පංච උපාදාන ස්කන්ධය කියන්නේ දැකපු සෙට් එකම එහෙම තමයි ඇති බවට තියෙන්නේ. ඊට පස්සේ පංච උපාදාන ස්කන්ධයක් නේද කියලා හඳුනන්නේ නැත්නම් ඒක හදාගත්ත එකක් නේද කියලා දන්නේ නැත්නම් ඔබට ඇත්තම වෙනවා. ඇත්තම වෙලා පංච උපාදාන ස්කන්ධයට උපාදාන වශයෙන් හැසිරෙනවා. පංච උපාදාන ස්කන්ධේ උපාදාන වශයෙන් හැසිරෙනකොට වෙන්නේ භවයේ නිර්මාණය වෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ හැම දෙයක්ම තියෙනවා, තියෙන දේවල් නැද්දේ අපි ඉන්නේ. වගේ තැනකින් ඔබට තේරෙනවා. ඔබ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන උපායාසයට උරුමකාරී වෙලා. ඉතින් මට මතක් කරන්න තියෙන්නේ මේ පංච උපාදාන ස්කන්ධය ඉපදීම ස්වභාව කොට ලෙඩවීම මහලුකව මරණයේ ස්වභාව කොට ඇති ධර්මයක් කියලා දැක්කොත් ඔය පංච උපාදාන ස්කන්ධයේ හැසිරෙන්න උරුකොළ ජරා මරණ දුකෙන් මොකද දෙන්නේ නැහැ කියලා ඔබ දත යුතුයි. දුක් එන්නේ පංච උපාදාන ස්කන්ධයකින්මයි. කියනකොට මේ එක ස්කන්ධයක ඔක්කොම තියෙනවා කියන එක නෙමෙයි. ඔබට අනේ දරුවා ලෙඩ වෙලානේ කියලා වුණා එන්නේ ඔය වගේ මනෝමය සිද්ධියකින්මයි. අනේ අපි අම්මා මැරිලානේ කියලා එන්නේ ඔය වගේ සිද්ධියකින්මයි. අනේ මම දැන් මහලුයිනේ කියලා එන්නේ ඔය වගේ සිද්ධියකින්මයි. ඔබට මේ දුක් එන්නේ පංච උපාදාන ස්කන්ධයකින්. එක ස්කන්ධයක් ඇතුලේ මේ ඔක්කොම තියෙනවා කියන එක නෙමෙයි. හොඳට බලන්න ජීවිතයේ සැබෑම දේ නෙමෙයිද කියලා. අපි මේ දුක් විඳින්නේ පංච උපාදාන ස්කන්ධයකින්. ඒක අපේ අවිද්‍යාව තණ්හා කියන දෝෂයට නිර්මාණය කරගන්න තියෙනවා. ඒ දුකෙන් මිදෙන්න පුළුවන් මොකද අවිද්‍යාව තණ්හා කියන දෝෂය අයින් කළොත් මේ පංච උපාදාන ස්කන්ධය රැස් වෙන්නේ. අර මහා තණ්හා සංකේ සූත්‍රයේ මධ්‍යම නිකායේ මම කියන තියෙනවා ඒක ඉතිසෙල්ලා. ඇහැ රූප චක්කු විඥානේ මේ ටිකේ ඇත්ත ඇති හැටි නොදන්නකොට නොදකින්නකොට ඇහි රූප චක්කු විඥානේ සාරජ්‍යති සතුටු වෙනවා හැලෙනවා. සතුටු වෙන සංයුක්තස බැඳෙනවා. සංයුක්තස සමුල්ලස. එතකොට සිහිමුලා වෙනවා. එතකොට ආස්වාදයෙන් බලනවා. බලනකොට වෙන්නේ මොකද්ද? ආයතින් පංච උපාදානස්කන්ධ උපචයන් ගන්න. පංච උපාදානස්කන්ධය රැස් වෙනවා. පුනර්භවයේ පිළිස පෞද්ගලික තණ්හාව වැඩෙනවා. දැන් පංච උපාදානස්කන්ධය රැස් වෙනවා කියලා කියන්නේ දකින්න අහන හැම දෙයක්ම ඇති බවට ඔබ තුල දැනුම් ප්‍රසය ගොඩනගෙනවා. අද ඔබ නොදන්නා දෙයක් දැනගත්තාම ඒක ඔබේ දැනුමට එකතු වෙනවා. ඇහැ
රූප චක්කු විඥානේ ඇත්ත ඇති හැටි දන්නේ දකින්නේ එහි ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැත්නම් බැඳෙන්නේ නැහැ. බැඳෙන්නේ නැත්නම් සියමුලා වෙන්නේ. ආදීනව දකින්න. එතකොට වෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධ අපචයන් ගන්නට. පංච උපාදානස්කන්ධේ පිරිහීමට යනවා. බලන්න හොඳට ආයතන දෙකේ රස විඳ ගැනීම මනෝ බලනකොට පංච උපාදානස්කන්ධේ රැස් වෙනවා. රස විඳ ගැනීම බලන පංච උපාදානස්කන්ධේ පිරිහෙනවා. මේ ආයතන ටික ප්‍රතිසන්දි වශයෙන් ලැබුණු ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තු ස්කන්ධ ටික පංච උපාදානස්කන්ධේ දාගන්න එපා. ඒ ටිකේ තමයි කෙලෙස් දුරු කළ ජීවත් වෙන්න තියෙන්නේ. පංච උපාදානස්කන්ධ දුක මේ දුක්ඛේ පංච උපාදානස්කන්ධයයි කියනකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනුපාදා පරිනිර්වාණයට. අනුපාදා පරිනිර්වාණය කියන්නේ මොකද්ද? ඇහැ උපාදාන වශයෙන් නොගෙන රූපේ, ඇහැ රූපේ, කන ශබ්දේ, නාසය ගන්ධේ, දිව රස, කය පුට්ටක මන ධම්ම කියන ආයතන හය උපාදාන වශයෙන් නොගෙන මිදෙන්න වෙන්නේ. හටගෙන නැති වෙනවා දැක්කම කෙනෙක්. ඉතින් මේ කියපු ධර්මතා ටික සියුම් ඒ වගේම ගැඹුරු. හැබැයි කල්යාණ මිත්‍ර සද්ධර්ම ශ්‍රවණේ මේ නිරෝධයට මගක් අහලා දැනගත්තාම ඊට පස්සේ සීල සමාධි සීලයක පිටු හිත වඩ ওই ධර්මයේ ටික ටික මෙනෙහි කරනකොට කියනවා කල යෝනිසෝ මනසිකාරේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. ඔය හතරට කියනවා සෝතාපට්ටි අංග කියලා. සෝවාන් ඵලයට පැමිණෙන්න අංග. ඔය හතර තියෙන කෙනා යම්තක් හරි තේරුවා. එයාට සද්ධානුසාරී කියනවා. සද්ධාවක් නැත ඇත්තටම මෙහෙම ධර්මයක් තියෙනවා නේද? ඇත්තටම නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් නේද? මේ පංච උපාදානස්කන්ධ දුකෙන් මිදෙන්න පුළුවන් නේද කියලා. පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා දුකේ ඥානනකොට පංච උපාදානස්කන්ධේම දුක්ඛ සමුදය ඥානම් කියනකොට මේ පංච උපාදානස්කන්ධ දුක මම හදාගත් එක මෙන්න මේ විදිහේ වැරදි හැසිරීමයි. දුක්ඛ නිරෝධේ ඥාන මෙන්න මේ වැරදි හැසිරීම නැති කළා නම් මේ පංච උපාදානස්කන්ධ දුක නිරුද්ධ වෙනවා. දුක්ඛ නිරෝධ ගාමී පාටිපදාය ඥාන එන ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති දැක්ක යුතුයි. යම් කිසි සම්පේදම සත්‍යතාවය උතම කියන තැන සාක්ෂාත් කොට යුතුයි. කියන තැන දැකලා ඒක දකින්න සීලයක පිළිපදලා සමතකමට අනක හිත වඩවලින් මොනින් සමාධියට අනුව මෙනෙහි කර ඉන්නවනම් පංච උපාදානස්කන්ධයකට උපාදාන වෙන්න දෙන්නේ උපාදාන මුජ්ජරම දුක වෙනවා. දරුවා සිහි වෙනකොට සිහි වෙන එක දරුවා කියලා ඇත්ත වුණොත් ජරා මරණ දුක ඔබට ලැබෙයි. පංච උපාදානස්කන්ධ උපාදාන වුණොත් ජරා මරණ දුක වෙනවා. සිහි වෙනකොට සිහි වෙන දේ ඇත්තටම ඔබට ඉඩමක් වෙනක් වුණොත් ඔය ඉඩම වෙන නැතිවීම අහිමිවීමේ දුක ඔබට එයි. සිහි වෙන ආරම්භ ඥාතිවරේ වුණොත් ඔබට ඒ ඥාතිවරය ලැබීම නොලැබීමේ දුක් ඔබට එයි. ඒ හින්දා සිහි වෙනකොටම එක ගන්න එපා. ඒක ඇසුරු කරන්න එපා. උඩටට පේනන්න. සිහි වෙනකොටම මේ පංච උපාදානස්කන්ධය මේක හදාගත්තේ මෙන්න මේ දෝෂෙටයි කියලා උදේවැය වෙන්නේ. උපාදාන වශයෙන් හැදෙන්න තියෙන ඉඩ නැහැ. ඒ විදිහට කරනකොට උපාදානස්කන්ධي උපාදානයේ ටික ගෙවෙයි. උපාදානයේ වශයෙන් හැදෙන එක සම්පූර්ණ නැති වෙනවා කියලා කියන්නේ. නිරෝධි සාක්ෂාත් වෙලා හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියන කෙලෙස් මල නැති කෙලෙස් රජස් නැති ධාමය අපිට පහළ වෙනවා. එතකොට ඔන්න ඔය දැක්ම ඇති කරගන්න කටයුතු කරලා නෝ කලකින් ආශ්‍රය වෙනවා. ඉතින් මේ ලෝකෙට අවුරුදු දහස් ගානකින් බුදුරජාණන් වහන්සේ ජීවමාන වුණා වගේ මේ දර්ශනය. මේ දර්ශනයට සාපේක්ෂව ඇත්තට වූ නිරෝධිය පිළිගන්නේ නැතුව රාත්‍රිච්ච පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇත්ත කරගෙන ලෝකයේ ඇතුළේ නිස්සාරණයක් හොයනවා මේ ඔක්කොම. ඒ ලෝකයේ ඇතුළේ ඉඳගෙන සීල් පුරනවා සමාධි වඩනවා විදර්ශනා කරනවා. ඒ ලෝකයෙන් මිදෙන්න කටයුතු කරන බවක් කොහොමවත් නැහැ. මෙහෙ නෙමෙයි. වර්තමානයේ
මම දන්නේ මම දකින්නේ මේ රටෙන් පිට වෙන රටකවත් තියෙනවද කියලා මේ දර්ශනය. අද හොඳට මතක තබා ගන්න ලෝකෙට බුදුහාමුදුරුවෝ නැවත පහළ වුණා වගේ මේ දර්ශනය. අද ඇසලපුර වසලොස්සක් පොහොය දවස අමූර්තේ පණිවිඩය ලෝකෙට ආවේ මේ ලැබුණු වාරණය. අද මේ පණිවිඩය කියන කවුරුවත් කිසි කෙනෙක් කිසි තැනක් මේ රටේවත් දැකලා තියෙන්නේ නැහැ. මම වතාවනේ. ඒ නිසා දැන් මේ දර්ශනය ආරම්භ වුණොත් තථාගතත්ව වේදිතු ධම්ම විනය විරෝධිතින පරිත්‍යාග. තථාගතයන් වහන්සේ ධර්මයේ එක දෙයක් තියෙනවා. විරුද්ධව බබලනවා. එසුනේ බබලන්නේ. මේක විරුද්ධව ව්‍යාප්ත වෙලා බබලන තත්ත්වයටපත් වෙලා මිසක සාසනය පිළිගන්නේ නැහැ. රහතන් වහන්සේලා පිළිවි මේ ලෝකේ මේ වගේ දර්ශනයක් නැතුව අද පෙළදහම වැරදි කියලා පෙළදහම නැති කරන්න ඕනේ කියලා පද පෙරල මේ කතා කරලා වාසන විනාශ කරන කතාවක්. ජීවමාන බුදුරජාණන් වහන්සේ පිරුණුම් පාන වට්ටමට කටයුතු කරන්න හදනවා. ඉතින් මේ පණවිඩේ මුළු ලෝකෙටම යවන්න නිවන් දකින්න අවංකව මොන හරි කරන්නේ නැතුව මේ පෙන්වන සිද්ධාන්තය ඇත්තද කියලා බලන්න. මේක හරිද වැරදිද කියන එක අපිට තියෙන්නේ දේශනා කරන හාමුදුරුවෝගේ තරාතිරම් මත පෙළදහම තරාතිරම් මත නෙමෙයි. අපිට ආදේශ කරලා බලනකොට තම තමන්ට ඇත්තද කියන එක මත. මේ සිද්ධාන්තය මේ ධර්ම ස්වභාවය තම තමන්ට ආදේශ කරලා බලාගත්තාම දුක නෙවෙයි. ඇත්තටම මම කියන්නේ වචන ටිකක් පද ටිකක් හැමෝම හරි වටිනවා ධර්ම. හරි ශෝකේ ධර්ම කිය අනිත් කෙනෙකුට පණ්ඩේ කියන්න එපා. නමුත් ඒ අහගත වචන ටිකෙන් ඒ අහගත ධර්මයෙන් ඇත්තටම තමන්ගේ රාග දේශ මොහ දුක් ගිනි නිවිලා තියෙනවා. තමන්ගේ ජරා මරණ දුක් නිවෙයිනා. නිවෙන බව පෙනෙයිනා. අන්න මේ ධර්ම හරි කියලා තව කෙනෙකුට කියන්නේ ඒක සාධාරණයි. තමන් රාග දේශ මොහ හිතිලත් නැත්තම් ජරා මරණ දුකෙන් තමන් නිදහස් වෙලත් නැත්තම් වචන ටිකක වෙනසක් දැක්කා වගේ හරිසෝක් භාවනා ක්‍රමයක් කියලා පණිඩය යවන්න එපා. ඒක අසත්පුරුෂයි. ඇත්තටම අර්ථයක් තියෙන්නේ අද එහෙම නැහැ. වචනයක් අහුනම මෙච්චර කාල පෙළදහම වැරදිලා තිබිලා මේක බමුණු මත දැන් තමයි අපේ අරිහතුන් වහන්සේලා මෙන්න මේක පහල කරගත්තේ කියලා වචන ටික කිය යනවා. කියන කෙනත් අහන කෙනත් පණිඩේ කියන කෙනාගේ අවංකම සිත් වලට එබිලා බලන්න කියන්නේ ජරා මරණ දුක නිවිලද කියන්නේ. නිවිලද කිව්වොත් කමක් නැහැ. නමුත් මේ වගේ දර්ශනයක් නැතුව කොහෙ නිවෙන්නද? නිවෙන්න තියෙන මහත්ව එකම එක තමයි මේ නිරෝධයෙන් විතරයි දුක නිවෙන්නේ. ඔකට කියන සලායත නිරෝධය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යන්තනක ඇස නැද්ද, රූපය නැද්ද, කන නැද්ද, ශබ්දය නැද්ද, නාසය නැද්ද, ගන්ධය නැද්ද, දිව නැද්ද, රස නැද්ද, කය නැද්ද, පොට්ටබ්බය නැද්ද, ඒබඳු ආයතනෙ දත යුතුයි කියලා කියන්නේ. එතන නිරෝධය කියන එක අපිට ඇති කරන්නවත් නැති කරන්නවත් පුළුවන් එකක් නෙමෙයි. යම් කිසි සම්බන්ධම සම්බන්ධනකට හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියලා ධර්ම ධාතුවක් තියෙනවා. ඒක ඔබටවත් මටවත් ඇති කරන්න පුළුවන් එකකුත් නැති කරන්න පුළුවන් එකකුත් නෙමෙයි. හැබැයි අපිට පුළුවන් එක සාක්ෂාත් කරගන්න. ඒකට කියනවා නිරෝධය සාක්ෂාත් කරගත්තා. නිරෝධය සාක්ෂාත් කළාම තියෙන වාසිය මොකද්ද? පංච උපාදානස්කන්ධ ලෝකෙ මිදිනා. පංච උපාදානස්කන්ධ දුකෙන් මිදිනා. කාම ලෝකයේ පංච උපාදානස්කන්ධය. රූපී බ්‍රහ්මයාගේ බ්‍රහ්ම ලෝකයේ පංච උපාදානස්කන්ධය. අරූපී බ්‍රහ්මයාගේ බ්‍රහ්ම ලෝකයේ පංච උපාදානස්කන්ධය. හටගෙන නිරුද්ධ වෙන ආයතන ටික නිරුද්ධ වෙන බව නොදක අවිද්‍යාවෙන් තනගත ලෝකය කාම ලෝකය කියන්නේ. හටගෙන නිරුද්ධ වෙන ආයතන ටික නිරෝධය නොදන්නා අවිද්‍යාව තණ්හාවේ
හදාගෙන වාසය කරන එක බ්‍රහ්ම ලෝකේ කියන්නේ. හටගෙන නිරුද්ධ වෙන සංඥාවන් ඉපද නිරුද්ධ වෙන බව නොදැන අවිද්‍යාව තණ්හාවෙන් හදාගෙන උපදවාගෙන වාසය කරන එක අරුණි බ්‍රහ්ම ලෝකේ කියන්නේ. ඒකයි තුන් භවයේම ගිනිගත් එකක් කියලා කියන්නේ. තුන් භවයේම ජරා මරණ ඇතුලේ. තුන් භවයේම අවිද්‍යාව නැති කෝෂය ඇතුලේ. තුන් භවයේ ඉන්න කිසි කෙනෙක් සුවපත් වෙච්ච නෙවෙයි. නමුත් භව නිරෝධය නිවනයි. හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන ධර්ම ධාතුවට පැමිණිලා කාම භවයේ දිය වෙලා යනවා, රූප භවයේ දිය වෙලා යනවා, අරූප භවයේ දිය වෙලා යනවා. මේ භවගාමී සසර ගෙවා ගන්න බැරුව ඔබත් මමත් ආවේ ලේසි පහසු ගමනක් නෙවෙයි. තෙරක් නොපෙනෙන කෙලවරක් නැති දීර්ඝ සංසාර ගමන අපි ආවා. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමී පටිපදා ඥානං කියන ටික නැති හින්දා ඒ ටික පෙන්වන ශාස්ත්‍රඥ වහන්සේ නමක් හම්බ නොවුණු හින්දා ඒ සසර කියලා පිනකට ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලය මගේ බුදුහාමුදුරුවෝ ජීවමානයි කියන එක තියෙන ධර්මයේ පිටකේ ආනන්ද ඔබටම යම් ධර්මයක් විනයක් දැනෙවන ඒ ධර්ම විනය දෙක මාගේ ඇලෑමෙන් ඔබට ශාස්ත්‍රඥ වහන්සේ වෙයි කියලා පෙන්වනවා. ඒ ශාස්ත්‍රඥ වහන්සේ මේ පිටකේ තුල වැඩ සිටින්නේ. ඉතින් ඒ ජීවමාන බුදුහාමුදුරුවෝ හම්බ වුණා, අපි මිනිස්සු වුණා, සද්ධර්මයේ වටපිටාවකුත් හම්බ වුණා. අපිට ඒකේ ප්‍රතිඵලය තමයි මෙහෙම හරි වචනයක් අහගන්න හම් වෙච්ච එක. මේ ටික අහගන්න බැරුව අපි අනන්ත පරිමාණ සසර කාලයක් නැති. ඒ නිසා මේක මහා වස්තුවක් කොට දකින්න මේ අර්ථය අහිංසක ලෝකයේ දුක නිවෙනවා. අපේ ඇස්වල කඳුළු නිවෙනවා. පාඨාචාරාවට දරුවෝ නැති වෙච්ච දුක, ස්වාමියා නැති වෙච්ච දුක, සහෝදරය නැති වෙච්ච දුක, දෙමව්පියෝ නැති වෙච්ච දුක නිවන්න තරම් හේතු සම්පත් තිබුණේ මේ වගේ ධර්මයක් තිබුණේ නැහැ. කිසා ගෝත්‍රි වගේ දරුවෝ ශෝකයෙන් පිස්සුවෙන් අම්මාගේ මනස දුකපත් උනේ තමන්ගේ වරද හෙලි කරගන්න පුළුවන්, තමන්ගේ මෝඩකම හෙලි කරගෙන පංච උපාදාන ස්කන්ධ දුකේ කලකිරෙන්න පුළුවන් මෙබඳු විරාග ධර්මයක් තිබුණේ නැතයි. විරාගෝ සෙට්ඨෝ ධම්මන ධර්මයන් අතර විරාග ධර්මය ශ්‍රේෂ්ඨයි. ඉතින් ඒ නිසා ලෝකයට නිවනේ පණිවිඩය මුදා හරින්න කියලා දෙන්න ඒක අප්‍රමාදී ඕගොල්ලෝ ටිකක් කරන්න. ඔයගොල්ලන්ට තේරෙයි මොන තරම් සහැල්ලුවක්ද කියන එක. පංච උපාදාන ස්කන්ධයට උපාදාන වශයෙන් හැසිරෙන්න ඉඩ දෙන්න එපා. නතර වෙන්නේ දුකකින්මයි. ස්වාමීන් සිහි වෙනකොට මේක පංච උපාදාන ස්කන්ධය කියලා ඔයගොල්ලන්ට සිහි කරගෙන ඒක උදේවැය බලන්න බැරිවුණොත් ඒක ඇත්ත කරගෙන හැසිරලා අවසන් වෙන්නේ දුකේ. එහෙම පංච උපාදාන ස්කන්ධයකට උපාදාන වශයෙන් හැසිරලා ජරා මරණ දුක තමන් කරා වමුවා නොගන්නයි සමාධිය තියෙන්නේ. ස්කන්ධයන් උදේවැයදී ඔන්න ඔය ටික මොකටද කියලා දෙන්න. ඒ වගේම මේක පොතුලත් දක්ෂ වෙන්නට ඕනේ. මේ ධර්මය තුල හැසිරෙනවා වගේම වර්තමාන මේ ශාසනයේ තියෙන ඕදි වහඳුනගෙන මේවට ටික ටික හරි ඉඳ නොතවන්න ඒ අයටත් කියලා දෙන්න අවශ්‍ය මොනවා හරි වචනයක් නම් අරගෙන යන්න. නමුත් නිවන කියන්නේ මෙන්න මේ මාර්ගය කියන කාරණාවක් පැහැදිලි කරලා දෙන්න. පින්වත් සියලු දෙනාටම මේ ජීවිතයේදීම මේ දර්ශනයෙන් ඒකාන්තයෙන් සූපත් වෙන්න පුළුවන්. සූපත් වෙනවා. ඉතින් උතුම් නිවන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වගේ අර්ථයක් මතු නොවි මේට පෙර මම සෝවාන් වෙලා කියලා තිබුණා නම් මම බොරු නැත්තේද? ඒ වගේ චතුරාර්ය සත්‍ය පැහැදිලි කියලා නැතිවොත් අද ඕනම කෙනෙකුට ඕගොල්ලන්ට කියා ගන්න පුළුවන් වෙයි. මොකෝ කාලෙක අපි සතර පාට යන්නේ කියන්නේ යන්නවලටපත් වුණා කියලා. මේ පමණකින් මේ තේරුණා නම් යම් කෙනෙකුට
තේරෙන මාත්‍රයෙන් පෙන්වන සද්ධානුසාරී ධම්මානුසාරී කියලා. එයා සතර අපායෙන් මිදෙලා නැහැ. සතර අපායට යන කර්ම කරාට අභෞයයි. එයා සෝවාන් ඵලයට පත් වෙනකම් කල්පෙවත් විනාශ වෙන්නේ නැහැ. චිත්තකප්ප පුද්ගලයෙක් වෙනවා. එච්චර බලසාරයි මම වෙන්න පොහු ධර්මයේ. එච්චර ගැඹීරයි. එච්චර වටිනවා. ඒ නිසා මේ දුර්ලභ අවස්ථාවේ ප්‍රයෝජනය ගන්න හැමදෙනාම වීර්ය කරන්න අර මාතික මාත වගේ වාස්කාරය ඇතුලේ අපිට ඉස්සෙල්ලා පුළුවන් නම් මාර්ගඵලයක් ලබා ගන්න උත්සාහත් කියන එක මතක් කරගන්න. හැමදෙනාටම පිරුම් ආකාශත්තා චුම්මත්තා දිවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්තා චුම්මත්තා දිවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාශත්තා චුම්මත්තා දිවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධියන්තු සම්පතං ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා. මම පරිවිච්ච දවසේ ඉඳලා බොහෝම ශ්‍රද්ධාවෙන් මගේ අතින් අනුකෝඩු වෙන්න ඇති නිවන් දකින්න ඕනේ කියන සිතන මගේ අයිනෝ නැහැ. ඉතින් මේ ඔස්සේ පන්නගෙන හැමදාම ඇවිල්ලා දවසින් දවස භාවනා කරලා ටික තියුණා. අද ඔයගොල්ලන්ට මේ පණිවිඩය කියන්න පුළුවන් තරමට ආවා. ඉතින් මාව මේක වම්මත් මෙතන ඉන්නවා. ඉතින් හොඳට මම පින්නම මතක් කරනවා මට සසර ගියා ගන්න මේ ජීවිතේ ලබා. ඉතින් යාටත් එහෙමයි මාව පැවිදි කළ ආචාර්ය ප්‍රධාන වහන්සේලාට පින් සිද්ධ වෙන්න මට මේ ශාස්ත්‍රයක් ගැන සත්‍වඥාරින් වහන්සේලාට පින් සිද්ධ වෙන්න මට සිව්පසෙන් උපස්ථාන කරන ඔය වාහන මේ වදී ගමේ කටයුතු කරන සියලු දෙනාටම බොහෝ කාලයක් යහපත ලෙස පවතින යුතුයකමක් මම හැමදෙනා වෙනුවෙන් මට කරන්න පුළුවන් යුතුයකමක් මෙවුනොත් මම කළා දුන්නා කියලා මතක් කරනවා. මේ කුසල් ඒ සියලු දෙනාට මත අනුමෝදන් කරනවා.